තෙරුවන් සරණයි සියලු දෙනාටම දීඝනිකායෙහි සංගීති සූත්‍රයේ ඇතුළත් දහම් කරුණු එකින් එකගෙන ඒ පිළිබඳව විග්‍රහ කරන උතුම් ධම්සභා මණ්ඩපයක් සමග ඔබ සම්බන්ධව සිටින්නේ. මේ විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ අදත් සුපුරුදු පරිදි සාකච්ඡා මණ්ඩපයට වැඩම කොට සිටිනවා ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිත හාමුදුරන් වහන්සේ. අපි තාමත් ගෞරවයෙන් හාමුදුරන් වහන්සේව පිළිඅර ගන්නවා. තෙරුවන් සරණයි කස්සප හාමුදුරුවෝ. දීඝනිකායෙහි සංගීති සූත්‍රයේ ඇතුළත් දහම් කරුණු සාකච්ඡා කරනකොට අපට හමු වුණා සුවිශේෂී කරුණක් භව දිට්ඨි සහ විභව දිට්ඨි කියලා. ඒ නිසා අපි කල්පනා කළා දිට්ඨි පිළිබඳව බොහොම පුළුල් විවරණයක් සිද්ධ කරන්නට. මේ වසර ආරම්භයේහි පටන්ම මාස 4ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේහි දිට්ඨි පිළිබඳව අපි මේ සාකච්ඡා මණ්ඩපය තුලදී සාකච්ඡා කරනවා. ඉතින් අද එහි අවසාන වැඩසටහන. අද අපිට තියෙනවා දිට්ඨි සම්බන්ධයෙන් කතා කරනකොට තව ප්‍රභේද කිහිපයක් මේ සියල්ල එකට අරගෙන අපි විවරණය කරන්න කල්පනා කළේ මොකද මෙහි සමාන ලක්ෂණ බහුතරයක් දකින්නට ලැබෙන නිසා. විශේෂයෙන්ම සංයෝජනිකා දිට්ඨි, අහන්ති මාන විනිබන්ධා දිට්ඨි, මමන්ති මාන විනිබන්ධා දිට්ඨි, අත්වාද පටිසංයුක්ත දිට්ඨි, ලෝකවාද පටිසංයුක්ත දිට්ඨි, භව දිට්ඨි සහ විභව දිට්ඨි කියන මේ කරුණු සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්නේ. කස්සප හඳුනන්නේ කොහොමද අපි මේ ප්‍රවේශයක් ලබා ගන්නේ? තෙරුවන් සරණයි සියලු දෙනාටම. දිට්ඨි පිළිබඳව අපි දිගින් දිගටම කරගෙන ආපු සාකච්ඡාවේදී අපට විවිධ න්‍යායන් අනුසාරයෙන් අපි කතා කළා මේ දිට්ඨි කෙනෙකුගේ ජීවිතයට බලපාන්නේ මොන විදිහකටද, ඒ වගේම මේ දෘෂ්ටි ඇසුරු වෙන්නේ මොන තැන්වලද කියන එක අපි කතා කළා. පොදුවේ සමස්තයක් විදිහට අපි අරගෙන බලනකොට මේ දෘෂ්ටි යෙදෙන තැන් ටික අපිට මෙතනදී ප්‍රධාන වශයෙන්ම අර එකක් විදිහට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. සංයෝජනික දිට්ඨි, අහන්තිමාන විනිබන්ධා දිට්ඨි, ඒ වගේම මමන්තිමාන විනිබන්ධා දිට්ඨි, මේ ආදී මේ දෘෂ්ටි ටිකේ යම් සාම්‍ය ලක්ෂණයක් අපිට දකින්න පුළුවන්කම තියෙන එක සමාන ස්වභාවයකින් ගලා යන ස්වභාවයක්. ඒ නිසා මේ කාරණා ටිකක් එකට එකතු කරලා සාකච්ඡා කරන එක මම හිතනවා වැදගත් වෙනවා කියලා. මේ දේවල් වලින් අදහස් කරන්න මේ දෘෂ්ටි වලින් මේ ගොඩක් දෘෂ්ටි යෙදෙන්නේ මොන වගේ තැන්වලද, මොන වගේ පසුබිම් වලද කියන එක හඳුනා ගැනීමට ඊටාම උපකාරී වූ දෙයක් තමයි මේ සංයෝජනිකාදී මේ දෘෂ්ටි කියලා කියන්නේ. එතකොට එතනදී සංයෝජන කියලා කියන්නේ බැඳීම් කියන ධර්මය. එතකොට දෘෂ්ටියත් එක සංයෝජන ධර්මයක් හැටියට විග්‍රහ වෙලා තියෙනවා. ඒ වගේම මෙතනදී සංයෝජනික දිට්ඨියක් පිළිබඳව නැවත සාකච්ඡා කරනවා. එතකොට මේ සංයෝජනික දිට්ඨිය හා අනුබද්ධවම ඊට සමානව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන දිට්ඨි ටික තමයි අහන්ති මාන විනිබන්ධා දිට්ඨි, ඒ වගේම මමන්ති මාන විනිබන්ධා දිට්ඨි, අත්වාද පටිසංයුක්ත දිට්ඨි කියන මේ ආදී කරුණු ලෝකයේ තුල ගොඩනැගෙන ආකාරය දිහා අපිට බලනකොට මේ ටික එකට කතා කරන්න පුළුවන්කම තියෙනවා. මොකද සංයෝජන කියලා ඇති වෙන තැනදී බැඳීම් කියලා අපි කතා කරන දේ. ඒ වගේම අහන්ති කියලා මම වෙමි කියලා ඇති වෙන තැන්වලත් යම් සංයෝජන ස්වභාවයක් තියෙනවා. අහං කියලා කියන්නේ තමා කියලා කියන එකනේ. එතකොට තමායයි මාන විනිබන්ධ භාවය කියලා මානයේ යෙදෙන තැනක ඇසුරු වෙන වෙනම දෘෂ්ටියක් වෙනම තියෙනවා. එතකොට මේ අහන්ති මාන විනිබන්ධා දිට්ඨි කියලා කිව්වේ ඒකට. එතකොට මමන්ති කියලා මේ මගේයයි කියලා ගන්න තැනක ඇති කරගන්න දිට්ඨියක් වෙනම තියෙනවා. එතකොට මේ ආකාර දිට්ඨි දිහා අපි බලනකොට අපිට මේ හැම තැනකම යම් යම් සංයෝජන ලක්ෂණක් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි මේ ටික අපිට මේ එකටම සාකච්ඡා කිරීම වැදගත් වෙන්නේ, එකට විග්‍රහ කිරීම වැදගත් වෙන්නේ. මේ පිළිබඳව අට කතාදීදී විග්‍රහ කරනකොට ඒ නිසා මේ කරුණු එකට සමානව අරගෙන විග්‍රහ කරපු ආකාරයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. හේතුව මේ දේවල් පොදුවේ අර දිට්ඨි ඇසුරු වෙන තැන් පිළිබඳව වඩාත් විවරණය කිරීම වශයෙන් විග්‍රහ වී තිබීම තමයි ඒකට ප්‍රධාන හේතුව බවට පත් වෙන්නේ. මේ ලෝකේ ජීවත් වෙනකොට ඇතිවෙන සිත සහ සිතිවිලි පිළිබඳව විමසා බලනකොට මම මගේ කියන එක පොදු සිතිවිල්ලක්. ඒක මේ කාගෙත් සිත් සතන් තුළ ඇතිවෙන ගතියක්. දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි මේක දිට්ඨියක් වෙනවා. කසප හඳුනන දැන් මේ මම මගේ කියන එක දිට්ඨියක්. මේක නිවනට බාධා කර ධර්මයක්. කොහොමද අපි මේක පැහැදිලි කරන්නේ? ඇත්තම මේ කාරණාව අපි මේ පැහැදිලි කර ගැනීමේදී විශේෂයෙන්ම අපි මෙතනදී
සලකා බැලිය යුතු කාරණාවක් බවට පත් වෙනවා. මේ මොකද්ද මේ මම මගේ කියන්නේ කියන දේ සලකා බැලිය යුතුයි. දැන් අහන්ති කියලා කියන්නේ මම කියන එකනේ අහන් කියන්නේ මම කියන එකට. එතකොට දැන් මම කියන දැන් මේ මමත්වය කියන එකත් එක්ක එන්නේ මානය. එතකොට දැන් මේ ඒකයි දැන් මේකෙදි කියන්නේ අහන්ති මාන විනිබන්ධා දිට්ඨි කියලා කියන්නේ. එතකොට මේක මානය හා සම්බන්ධුණු දෘෂ්ටියක් තමයි මේ මම කියලා කතා කරන එක. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අස්මිමානය කියන එක දුරු වෙන්නේ අරිහත් මාර්ගයේ. අස්මිමානය අරිහත් මාර්ගයේ දක්වා පවතින සංයෝජන ධර්මයක්. නමුත් සක්කාය දිට්ඨිය ආදී මේ දෘෂ්ටි සහගත සියලු කෙලෙසයන් දුරු වීම සෝතාපන්න මාර්ගයෙන් සිද්ධ කරනවා. එතකොට දැන් අහන්ති මාන විනිබන්ධා දිට්ඨි කියලා මේක සඳහන් කරනකොට මේ වෙමි කියන එකත් දෘෂ්ටියක්ද? ඒ දෘෂ්ටිය එතකොට ඇයි එහෙනම් සෝවාන් ආර්යයන් වහන්සේට දුරු නොවි රහතන් වහන්සේ දක්වාම පවතිනවානේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ වගේ තැන්වලදී මානය කියන දේ සහ නැතිනම් වෙමි කියන හැඟීම සහ ඊට අනුයාත වූ දෘෂ්ටිය අතර තියෙන වෙනස්කම මොකක්ද කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා තමයි මේක මේ ඊටමත් වැදගත් කාරණාවක් බවට පත් වෙන්නේ. මොකද්ද මේ දෙක අතර තියෙන මේ වෙනස්කම කියන එක. එතකොට වෙමි කියන හැඟීම ඒක අස්මිමානයේ පමණයි හුදෙක්ම. මම වෙමි කියන හැඟීම අස්මිමානයේ පමණයි. හැබැයි දැන් මෙතනදී පුහුදුන් කෙනෙකුට ඇතිවෙන මම වෙමි කියන හැඟීමත් ඒ වගේම සෝතාපන්න ආර්යයන් වහන්සේ නමකට පවත්නා වෙමි කියන හැඟීම අනාගාමී ආර්යයන් වහන්සේ නමකට පවත්නා වෙමි කියන හැඟීම මේ දේවල් අතර වෙනස්කමක් තියෙනවා. පුහුදුන් චිත්තසංතානයක නැතිනම් දෘෂ්ටිය අප්‍රහීන, දිට්ඨි ප්‍රහීන කරලා නැති సంతානයක ඇතිවන මානසික ලක්ෂණයක් තමයි මේ මානය කියන දේ යෙදෙන තැනත් මානයෙන් බැඳුණු තැන නැවත දෘෂ්ටියෙන් ඇසුරු කරන කම. ඒ කියන්නේ මානය හා සමග යෙදිලා ඒත් එක්කම මේ මානයේ දෘෂ්ටිය දෙකම එකයි කියනවා නෙමෙයි. අර මානයෙන් ඇසුරු වෙන දේම නැවත දෘෂ්ටියෙන් ඇසුරු කරන එකයි මේකට මේ විනිබන්ධහ දිට්ඨි කියලා මේ වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේකෙදී අපි ඇති කරගන්න දෘෂ්ටිය කවර ආකාරයකින්ද ඇති කරගන්නේ කියන එක පිළිබඳව අපි ටිකක් කල්පනා කරලා බලන්නට ඕනේ. එකෙන් අපිට පුළුවන් මේ ඇති වෙන ගැටලුව निराකරණය කරගන්න. එතකොට දැන් මේක ඇති වෙන ආකාරය පිළිබඳව විග්‍රහ කිරීමේදී චක්කුං අහන්ති අබිනිවේෂ පරාමාසෝ. චක්කුං අහන්ති ඇස මමයි කියලා කෙනෙක් කල්පනා කරනවා. ඇස මමයි කියලා කල්පනා කරනවා. එතකොට අබිනිවේෂ පරාමාසෝ. අන්නේ ඇහැ මමයි කියන එකේ යම්කිසි අබිනිවේෂ පරාමාසයක් තියෙනවා නම්. දැන් අපි දිට්ඨි කතාව බොහෝ කතා කරගෙන ආපු නිසා ඔබ දන්නවා අබිනිවේෂ පරාමාසය කියන්නේ මෙතනදී මොකක්ද කියලා. එතකොට අන්නේ අබිනිවේෂ පරාමාසයේ යම් තැනක තියෙනවා නම් අන්නේ අබිනිවේෂ පරාමාසය තමයි අහන්ති මාන විනිබන්ධා දිට්ඨි කියලා කියන්නේ. එතකොට මේ අබිනිවේෂ පරාමාසය කියන්නේ වරදවා දැඩි කොට ගන්න බව. වරදවා දැඩි කොට ගන්න බව තමයි එතනදී සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට එතනදී තියෙන මානය මොකද්ද? ඒක තමයි වස්තුව. දැන් යම් මානයක් තිබුණා නම් වෙමි කියන හැඟීම තිබුණා නම් අස්මිමානය තියෙනවා නම් අස්මිමානය සහ දෘෂ්ටිය කියන මේ දෙකම එකට පැවතුණා නෙමෙයි මේ මානය කියන දේ තමයි වස්තුව බවට පත් උනේ. ඒ වස්තුව පිළිබඳව තමයි අබිනිවේෂ පරාමාස වශයෙන් ග්‍රහණය කරගෙන ඒක දිට්ඨියක් බවට පත් කරගත්තේ. ඒතකොට දැන් ඇස මමයි කියලා අපි කල්පනා නොකලාට ඇස ඇසුරු කරගත්ත දේවල් මමයි කියලා අපි කල්පනා කරනවා. එතකොට ඒක ඇතුලේ අනිකුත් සියලුම දේවල් අන්තර්ගත වෙනවා. ඇස මමයි කියලා අපි අමුතුවෙන් කල්පනා නොකලට අපි මමත්වය කියන දේ නියෝජනය කරන තැන තමයි ඇහැ කියලා කියන්නේ. ඇසයි, කනයි, නාසයයි, දිවයි, කයයි මේ ටික එකතු වුනහම තමයි අපිට මේ මම කියලා මනසින් ඇසුරු කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. එතකොට ඇස කියන දේත් මේ මාව නිර්මාණය කිරීම සඳහා දායක වුණ දෙයක්. එතකොට අර අස්මීති තස්ස අවිගතේ පංචන්නං ඉන්ද්‍රියාණං අවක්ඛන්ති හොන්ති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට වෙමි කියන හැඟීම යම් තැනක දුරු නොවි පවතිනකොට පංචන්නං ඉන්ද්‍රියාණං අවක්ඛන්ති හොන්ති කියලා කියන්නේ පංචීන්ද්‍රයන්ට බැස ගැනීම සිද්ධ වෙනවා. එතකොට පංචේන්ද්‍රයන්ට බැස ගන්නවා කියලා කියන්නේ අස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහට බැසගත්තාම
අර මේ දේවල් මම හැටියට ඔහුගේ දෘෂ්ටිගත වීම දකින්න පුළුවන්කම තියෙනවා. අර සක්කාය දිට්ඨිය ආදී දෘෂ්ටිගත වීමක් එතනින් තමයි ප්‍රභවය වෙන්නේ ඊට පස්සේ. ඒ නිසා දැන් ඇහැ මමයි කියලා අපි කල්පනා කරනවා කියලා කියනකොට පළවෙනියටම එතන ඇති වෙන දේ තමයි වෙමි කියන හැඟීම. පළවෙනියටම ඇති වෙන්නේ දිට්ඨිය නෙමෙයි වෙමි කියන හැඟීම. ඒ වෙමි කියන හැඟීමත් එක්ක තමයි Tamanට ඒකත් එක්ක දෘෂ්ටිගත වීමකටපත් වෙන්න අභිනිවේෂ පරාමාසය තුල දෘෂ්ටිගත වීමක් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට එතනදී සාමාන්‍යයෙන් සිද්ධ වෙන සිදුවීම තමයි අර වර්තමානයේ ඇහැට රූපයක් ගැටෙනකොට වර්ණ සටහනක් ඇහැට පතිත වෙනකොට ඒක අපි හිතින් දැනගන්නකොට ඊට පස්සේ නැවත අපි සිදු කරන දේ තමයි ඒක මනසින් අරමුණු කරලා ඒක දැනගන්න එක. අන්නේ රූපය දැනගන්නවා කියන දේත් එක්ක ඒක දැනගැනීමත් එක්ක කර්ම මනෝවිඤ්ඤාණයෙන් වෙමි කියන හැඟීමක් උපද්දනවා. අන්නේ වෙමි කියන හැඟීම අපි පුරුද්දක් විදිහට ඉතුරු කරගෙන තිබුණාම අපි ආශ්‍රවයන්ගෙන් ඇසුරු වෙනකොට අතීතේ ඉඳලා ආපු මට තමයි රූප පේන්නේ මේ. ඒ වගේම මේ ඉන්න මට තමයි අනාගතයට දකින්න පුළුවන්කම තියෙන්නේ. දැන් තමන් පිළිබඳව එක දිගට ජීවත් වෙන කෙනෙකු ජීවත් වෙන බවට මම ඌ පුද්ගලයෙක් ලෝකෙ තුල වාසය කරන බවට අපිට නිකම්ම ගොඩ නැගිලා තියෙනවා. ඒක මේ ඇහැ පැත්තෙන් විතරක් ඇති වුණ දෙයක් නෙමෙයි. දැන් බොහොම මේ රළු මට්ටමේ උදාහරණයක් මේ ප්‍රකාශ කරන්නේ. දැන් අපිට අර විදිහට රූපයක් පේනකොට දැන් ඒ රූපේ පේන කෙනාටම ඊළඟ මොහොතේ සද්දයක් ඇහෙනවා. ශබ්දය ඇහෙනකොටම දැන් ශබ්දය දැනගන්න මම කියලා මේ පැත්තේ ඉන්නවා. එතකොට ඒක තවදුරටත් මේ අභිනිවේෂ පරාමාස වෙනවා කියලා කියන්නේ අර කලින් රූපේ දැකපු මම තමයි දැන් මේ ශබ්දය අහන්නේ. ඊට පස්සේ ඊළඟට අපි නැවත මොකක් හරි කයට ස්පර්ශයක් දැනෙනවා. අර රූපේ දැකපු ශබ්දය අහපු මම තමයි මේ දැන් ස්පර්ශයත් විඳින්නේ කියලා මේ ටිකේ ඔක්කොගෙම එකතුවක් අර විඳගෙන යන ආත්ම භාවයක් නිර්මාණය වෙනවා. මෙන්න මේ ආත්ම භාවයක් නිර්මාණය වෙනකොට ඒක දැඩිව ඒ තුල පිහිටා සිටින බව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒකට තමයි වරදවා දැඩි කොට ගැනීම කියලා කියන්නේ. මේ වරදවා දැඩි කොට ගන්න බව මෙතන තියෙන ප්‍රධානම දෘෂ්ටියෙහි තියෙන ලක්ෂණය. ඒ නිසා මෙතනදී වෙමි කියන හැඟීම අපි වෙන් කරන්නට ඕනේ. වෙමි කියන හැඟීම පවතින්නේ අර ඇහැට රූපයක් පතිත වෙනකොට නැවත බාහිරට අපි යොමු වෙනකොටම ඒ රූපේ දකින්න කෙනා මේ පැත්තේ නිර්මාණය වීමත් එක්ක අපි වෙමි කියන හැඟීම එතන පවතිනවා. ওই වෙමි කියන හැඟීම ඒක දුරු වෙන්නේ ওই මානය කියන දේ දුරු වෙන්නේ අරිහත් මාර්ගයේ. හැබැයි ඒ වෙමි කියන හැඟීම හා ප්‍රතිබද්ධව යන දෘෂ්ටිය සම්පූර්ණම සෝතාපට්ටි මාර්ගයෙන්ම ඉවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ නොවෙනස්ව අතීතේ ඉඳලා ආපු පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා තමයි මේ ජීවත් වෙන්නේ අනාගතයටත් මරුණට පස්සේ යන්නෙත් මේ මමම තමයි කියලා යම් දිට්ඨියක් තියෙනවනම් අන්න ඒ බඳු ආකාර වූ දෘෂ්ටිය සෝතාපන්න මාර්ගයෙන් දුරු වෙලා මේ හේතුඵල ධම් පිළිබඳව අවබෝධයක් එතනදී ඇති වෙනවා. හැබැයි ඒ අවබෝධය ප්‍රබල නැහැ මේ මානය තාම දුරු කරන්න තරම්. ඒකයි අනිත් මාර්ගඵල වලින් මේ දේවල් අපිට මේ පත්තුණක් දකින්න පුළුවන්කම තියෙන මානය කියන දේ විශේෂයෙන්. එතකොට අපි මෙන්න මේ මානය කියන එකේ ලක්ෂණයක්, දිට්ඨිය කියන එකේ ස්වභාවයත් වෙන්කොට ගත්තට පස්සේ අහන්ති මාන විනිබන්ධා දිට්ඨි කියන එක අපිට හරියට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අද ලෝකයේ ඇසුරු කරනකොට ගොඩක් වෙලාවට මේ අහන්ති මාන විනිබන්ධා දිට්ඨි කියන එකෙන් දිට්ඨියෙන් තමයි මේ දේ පරාමර්ශණය කරන්නේ. තණ්හා මාන දිට්ඨි කියලා අපි කතා කරන ප්‍රපංච ධර්මයන්ගේ මේ දිට්ඨිය කියන කාරණාවත් එක්ක අපි අරගෙන බලනකොට වෙමි කියන හැඟීම විතරක් අද තනිව පවතිනව නෙමෙයි. ඒ වෙමි කියන එක බොහොම දැඩි ලෙස පරාමර්ශණය කරමින් අපිට උපදිනවා අහන්ති මාන විනිබන්ධා දිට්ඨියක් හැටියට. මානය හා බැඳුණු දෘෂ්ටියක් හැටියට අපිට වෙනම ඉපදීමක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒක එක පැත්තකින් මිත්‍යා දෘෂ්ටියක් වර්ධවා දැඩි කොට ගන්න දේ මිත්‍යා දෘෂ්ටියක්. ඒ මිත්‍යා දෘෂ්ටිය කියන දේ දැඩි කොට ගන්නේ දෘෂ්ටිය කියන දේ කුසල පාක්ෂික ධර්මයක් නෙමෙයි අකුසල පාක්ෂික ධර්මයක්. අකුසල පාක්ෂික ධර්මය තමංග සුගතියට පැමිණවීම පිණිස හේතු වෙන දෙයක් නෙමෙයි දුර්ගතියට පැමිණවීම පිණිස හේතු වෙන දෙයක්. එතකොට ඒක තමන්ව දුකටපත් කිරීම සඳහා පවතින දෙයක්. ඒ නිසායි මේ ලෝකේ කිසිම සැප ඇති තැනක් නැහැ කියලා කියන්නේ. තමන්ට දුක ගෙනවිත් දෙන්න පුළුවන් තැන් තමයි ලෝකයේ තුල विद्यमान වෙන්නේ. ඒ වගේම මේ පවතින බවට ගන්න සෑම දෙයක් තුළම තමන්ට
ඒ එබඳු තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ඇසුරු කිරීම නිසා සාංශාරික දුකත් මේ ජීවිතයේදී දුකත් කියන මේ දෙපැත්තෙන්ම අපිට දුක කියන දේ උරුම කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් කස්සප හඳුරන්නේ අහන්ති මාන විනිබන්දා දිට්ඨියේ ප්‍රභේද 18ක් හම්බ වෙනවනේ. දැන් අපේ හඳුරු විස්තර කරා මේ ආධ්‍යාත්මික ආයතන සම්බන්ධයෙන් කොහොමද මම කියන හැඟීම ඇති වෙන්නේ කියන එක. දැන් මේ සාමාන්‍ය ලෝකයාට මේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ධර්මයන්ම තමයි මම කියලා හමු වෙන්නේ. පුද්ගලයා වශයෙන් හමු වෙන්නේ ඒ ටිකමයි. දැන් මේ ප්‍රභේද 18ක් තුල කොහොමද මේක අපි හඳුනාගන්නේ? ප්‍රභේද 18ක් තුළ මේ අහන්ති මාන නිබන්ධහ දිට්ඨිය අපි හඳුනා ගැනීමේදී අපිට මේ දෘෂ්ටිය ඇති කිරීමට මෙහෙවන තැන් සියල්ලක්ම ආවරණය වෙනවා. ඇහැ කියලා අපි ආධ්‍යාත්මික ආයතන ටික කතා කළාට කවදාවත් ඇසට විතරක් පැවැත්මක් ලෝකයේ ඇත්තේ නැහැ. ඇසට විතරක් පැවැත්මක් නැහැ කියලා කියන්නේ දැන් කෙනෙකුට රූප පේන්නේ නැත්නම් රූපයන්ගේ පැවැත්මක් නැත්නම් රූප පේන්නේ නැහැ. ඒක රූපය කියන දේ පවතින බව පේන්නේ නැතිනම් එයාට ඇහැක් තියනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඇහැ තියනවා කියලා කියන්නේ මේ ඔහුට පෙනීම තියෙන ඊට ප්‍රතිපක්ෂ වුණ රූපේ තියනවා කියන එකම තමයි. එතකොට එතනදී දැන් රූපේ කියන දේත් ඇසුරු කරනවා. වෙමි කියන හැඟීම කියන එක අපි විශ්ලේෂණය කරලා බලනකොට ඒ විශ්ලේෂණය කිරීමේදී අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන ඇහැ විතරක් නෙමෙයි ඇස යම් තැනක කතා කරනවා නම් ඊට අනුයාත වූ රූපයත් එතනදී තියෙනවම තමයි. කන පිළිබඳව කතා කරනකොට ඊට අනුයාත වූ සිතත් මේ ශබ්දයක් එතන තියෙනවම තමයි. ඒ වගේම නාසය පිළිබඳව කතා කරනකොට ගන්ධය මේ ආදී ප්‍රතිපක්ෂ ආයතන ඇස කන නාසය දිව ශරීරය කියලා කතා කරනකොට අපිට ඊට අනුරූප වුණ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ආයතන ටික කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඒ දේවල් ඇසුරු කරගෙන තමයි අපිට මේ මාන විනිබන්ධ දිට්ඨිය ඇති වෙන්නේ. ඒකට ආධ්‍යාත්මික ආයතන 6ක් තියෙනවා. බාහිර ආයතන 6ක් තියෙනවා. ආධ්‍යාත්මික ආයතන 6ත් බාහිර ආයතන 6ත් මේක මේ මාන විනිබන්ධ දිට්ඨිය ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් කොයි වෙලාවකවත් ඇහැට රූපයක් ගැටුණා කියලා මෙතනට විඥානයක් නැතිනම් මෙතන කවදාවත් ඒක දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඕනම තැනක උපවත් බවක් තිබුණොත් සතර මහා ධාතු පිළිබඳව ඒකට බාහිර රූපේ ප්‍රතිබිම්බ පහළ වෙන්න පුළුවන්කම තියෙනවා. ප්‍රතිබිම්බ වැටෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ උපවත් බව ඇසුරු කරගත්ත විඥානන කෘත්‍යයක් සිද්ධ වෙන්නේ නැත්නම්, ඒ කියන්නේ දැන ගැනීමක් වෙන්නේ නැතිනම් එතන කවදාවත් මේක දකින්නවා කියන බව ලෝකේ विद्यमान වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මෙතන තියෙන්නට අවශ්‍ය ඊළඟ ලක්ෂණය තමයි චක්කු විඥාන කියලා කියන්නේ. එතකොට චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ආදී අර ආයතන ටිකට අදාළ වෙන ඒ විඥාන කෘත්‍යයත්, ඒ කියන්නේ විඥානන කෘත්‍යයත් එතනදී අපි සාකච්ඡා කරනවා. එතකොට දැන් කෙනෙකුට අහන්ති කියලා, වෙමි කියලා, මමයි කියලා යම් සංකල්පයක් පවතිනවා නම්, වෙමි කියලා යම් මානයක් පවතිනවා නම්, ඒ මානය පවතින්නේ කුමක් ඇති කල්හිද කියලා අපි විශ්ලේෂණය කරලා බලනකොට අපිට පේනවා ඇහැට වර්ණ සටහනක් ගැටිලා ඒ වර්ණ සටහන පිළිබඳව දැනගන්න එතන හිතක් ඇති වුණාට පස්සේ මේ තුන්දෙනෙක් එකතු වෙච්ච තැනක තමයි කෙනෙකුට වෙමි කියන හැඟීම පවත්වා ගන්න පුළුවන්කම ලැබුණේ. ඒ පේනවා කියන සමස්ත සිදුවීම ඇති කරලීම සඳහා මේ ධර්මතා තුනක වැයවීම තිබුණා. එතකොට මේ ආයතන 6ට මේ කාරණා තුනේ එකතුව විදිහට අරගත්තාම අපිට 18 තැනක් දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අපි මුලින්ම සඳහන් කළා මේ අහන්තිමාන විනිබන්ධහ දිට්ඨි ආදී දිට්ඨිවල මේ දෘෂ්ටි නැතිවන වස්තු පිළිබඳව අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා කියලා. ඒ කියන්නේ දෘෂ්ටි නැතිවන වස්තු කියලා කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ ලෝකේ යම් දෘෂ්ටියකටපත් වෙනවා නම්, යම් කිසි දෙයක් මානසිකාරය කරනවා නම්, මෙනෙහි කිරීමක් කරනවා නම්, ඒ සියලු මෙනෙහි කිරීම කරන්නෙම රූපය ඇසුරු කරගෙන, වේදනා සංඥා සංකාර විඥාන ඇසුරු කරගෙන. ඒ කියන්නේ දැන් සමනුපස්සනාදී සූත්‍රයන් දකිනකොට අපිට දකින්න පුළුවන් පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන තමයි මේ ලෝකේ යම් කිසි සමනුපස්සනාවක් තියෙනවා නම් සමනුපස්සනාව තියෙන්නේ. ඒකෙන් පරිබාහිරව නෙමෙයි. කවුරු හරි කියනවා නම් මේකෙන් පරිබාහිරවයි මගේ සමනුපස්සනාව තියෙන්නේ කියලා, ඒ තැන කවදාවත් विद्यमान වෙන්නේ නැහැ කියලා. ඒකට අන්න ඒ වගේ දැන් අපි යම් දෘෂ්ටි වශයෙන් ලෝකයා ඇසුරු කරනවා නම් ඒ සියලු දෘෂ්ටි වශයෙන් ලෝකයා ඇසුරු කරන තැන්වලට පොදු වුණ කාරණා ටිකක් තියෙනවා.
දැන් ඇහෙන් දැකපු රූප අරබය, කනෙන් අහපු ශබ්ද, නාසයෙන් දැනගත්ත ගඳ සුවඳ, දිවෙන් විඳපු රස, කයෙන් විඳපු ස්පර්ශ, මනසින් දැනගත්ත අරමුණු, මේ දේවල් ටික අනුසාරයෙන් නොවි මේ කිසිම දෘෂ්ටියක ඇතිවීමක් හෝ පැවැත්මක් ගැන කතා කරන්න බෑ. ඒ නිසා ඒකයි මේ දෘෂ්ටි ඇති වෙන්න අවශ්‍ය විෂයක් ක්ෂේත්‍රය පිළිබඳව අපි කතා කරනවා කියලා මුලින්ම කිව්වේ. එතකොට අහන්ති මාන විනිබන්ධහ දිට්ඨි කියලා කියන තැන දෙදෙන 18 ආකාරය තමයි අර විදිහට ඇහැ පැත්තෙන්, රූපේ පැත්තෙන්, චක්කු විඤ්ඤාණය පැත්තෙන් ගත්තා. එතන කාරණා තුනයි. මේ විදිහට ආයතන 6ට අපිට 18 තැනක් දකින්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ දෘෂ්ටිගත වීම අපි අර විදිහට අපි මීට පෙර මතක් කළා වගේ කොටස් දෙකකින් අපි දකින්නට ඕනේ. පළවෙනි දේ තමයි හිතෙන් ඇති කරගන්නේ දෘෂ්ටිය නෙමෙයි මානය කියන දේ. වෙමි කියන හැඟීම තමයි ඉස්සෙල්ලා කෙනෙකුට පවතින්නේ. වෙමි කියන හැඟීම වරදවා දැඩි කොට ගැනීම තුළ තමයි ඒක දෘෂ්ටියක් බවට තවදුරටත් තහවුරු වෙන්නේ. ඒ දෘෂ්ටියේ තියෙන ලක්ෂණය තමයි සම්පූර්ණම සත්ව පුද්ගල ස්වභාවයක් එතන පැවතීම. ඒ කියන්නේ නොවෙනස් මේ අතීතේ ඉඳලා එන මම කියලා කෙනෙක්ගේ නිර්මාණයක් විදිහට අපිට දෙයක් හම්බ වෙනවා. එතකොට ඒකෙදි මේ වර්තමානයේ දකින දෙයක වෙමි කියන හැඟීම ඇති වෙලා රැවටෙනවා කියන මට්ටම විතරක් නෙමෙයි එතන තියෙන්නේ. අර දකින පුද්ගලයා ලෝකෙ තුල එක දිගට වාසය කරන කෙනෙක් මම ඉන්නවා එක දිගට ජීවත් වෙනවා අතීතේ ඉඳලා. මෙන්න මේ විදිහට අපිට පවතිනන්න ඒකට කියන්නේ අහන්ති මාන විනිබන්ධහ දිට්ඨි කියලා. දැන් අර කෙනෙක් අපිට මේ කතාව කිව්වහම තේරුම් ගන්න පුළුවන් පහසුම දේ තමයි දැන් මේ මම කියලා හිතෙන කමනේ කියලා හිතන්නේ. එතකොට මේ අරිහත් මාර්ගයෙන් දුර වෙන්නේ ඔය දැන් අද හිතන මම කියලා හිතන කමේ තියෙන මට්ටම නෙමෙයි අත්තටම. ඔය රැවටීම් නිසා තමයි ඇතැම්මයි මම නෑ කියලා භාවනා කරන්න හදන්නේ. ඒ රැවටීම නිසා ඒ කියන්නේ හරියටම දන්නේ නැහැ මේ අස්මිමානයේ වෙන්වීම සෝ දෘෂ්ටියෙහි වෙන්වීම මෙතන තියෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. මේ දෙකම එකක් හැටියට කල්පනා කරනවා. කල්පනා කරලා මේ දෙකම පිළිබඳව ප්‍රශ්න කරනවා. සමහර වෙලාවට කෙනෙක් හිතනවා දැන් කොහොමද මේක නැති වෙලා නම් ආත්ම දෘෂ්ටියත් එක්ක පටල ගත්තට පස්සේ මේ සෝතාපන්නාරයන් වහන්සේ ගෙදර ගිහි ගෙදරක වාසය කරන්නේ කොහොමද? විශාකාව ගිහි ගෙදර හිටියේ කොහොමද? ඒ බඳු දර්ශනත් සමහර ඇතැම් අයට ඇති වෙනවා. ඒකට හේතුව තමයි මේ අස්මිමානය සහ දිට්ඨිය අතර තියෙන වෙනස්කම හඳුනා නොගැනීම. අස්මිමානය කියන එක සෝවාන් ආර්යයන් වහන්සේ නමකට පවතින්න පුළුවන් දෙයක්. හැබැයි දිට්ඨිය කියන එකට එතන ඉඩක් නැහැ. දිට්ඨිය කියන එක තියෙන්නේ අර පවතින සංකල්පයක් ආත්ම සංකල්පයක් විදිහට වරදවා දැඩි කොට ගැනීමක් විදිහට. අර වෙමි කියන හැඟීමත් එක්ක යන යම් ඡන්දයක් ප්‍රේමයක් තියෙනවා නම් ඒකට ඉඩ තියෙනවා වෙමි කියන හැඟීමත් එක්ක. හැබැයි පෘතජ්ජන කෙනෙකු ඇසුරු කරන රළු බවත් අතන ඇසුරු වෙන බවත් දෙකම එකක් නෙමෙයි. ඒක අවස්ථා දෙකක්. ඒකයි සෝතාපන්න ඵලයටපත් වුණ ආර්යයන් වහන්සේ නම වරදවා තමන්ගේ කය වචනේ පිළිපදෙමින් අපායগামী අකුසල් කරනවා කියන තැනට යනකම් ඉක්මවා යන්නේ නැත්තේ. දැන් එතන කාමරාග සංයෝජනේ අප්‍රහීනයි. පෘතජ්ජනේකටත් කාමරාග සංයෝජනේ අප්‍රහීනයි. හැබැයි පෘතජ්ජනේ කාමරාගය නිසා කාමයේ වර්ධවා හැසිරීම කියන අකුසලයකට යන්න පුළුවන්කම තියෙනවා. කාමරාග සංයෝජනේ අප්‍රහීන වුණාට සෝතාපන්නාරයන් වහන්සේ කිසිම කලක කාමයේ වර්ධවා හැසිරීමකට යන්නේ නැහැ. ඒ මට්ටමේ වෙනස්කමක් තියෙනවා. අන්න ඒක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ නිසා දැන් අපිට දිට්ඨිය කියන එක ඇසුරු වීමේදී වෙමි කියන හැඟීම මම කියන හැඟීම අපිට තියෙන ඒක දෘෂ්ටියත් එක්ක එකට ඇනිලා එකට කලවම් වෙලා තියෙනවා. අපි අද මමත්වයේ කියලා අපි හඳුනාගන්නේ වෙමි කියන හැඟීම හඳුනාගන්නේ අර දෘෂ්ටියත් එක්ක එකට එකතු වෙච්ච පොදියක්. හැබැයි අපි මේක වෙන් කරගත්තොත් අපිට පේනවා අරමුණක් පාසා වෙමි කියන හැඟීම පවතින ආකාරය. එතකොට මේ වෙමි කියන හැඟීම හැම වෙලාවකදීම පවතින්නේ මේ ධර්මතා තුනක එකතු වෙන තැනක එහි Nirodhe නොදන්නා කම නිසා තමයි ඒ දකින්න පුද්ගලයා මේ පැත්තේ ඉන්නවා කියලා වෙමි කියන හැඟීම Tamanට ඇති වෙන්නේ. එතකොට මම ඉන්නවා. මට තමයි පේන්නේ කියන එක ඇති වෙනවා. එතකොට එතන තියෙන මමත්වය කියන එක අපි ගත්තොත් මේ එක මොහොතක තියෙන මමත්වයත් අර මොහොතවල් ගොඩක් එකතු කරගෙන එක දිගට ජීවත් වෙන මම කියලා කෙනෙක් නිර්මාණය කර ගැනීමත් කියන එක දෙකක්. දැන් වෙමි කියන හැඟීම කියන දේ කතා කරන්නේ මේ මාත්‍රයක් විදිහට කතා කරන්නේ මේ මොහොතක පවතින මමත්වය කියන දේ. හැබැයි අර ඔක්කොම අතීතේ ඉඳලා ආපු මමයි මේ ඉන්නේ අනාගතයට යන්නෙත් මේ මමයි කියලා අර ගොඩක එකතුවක් විදිහට ඇසුරු කරන මමත්වය කියන දේ තමයි මෙතනදී දෘෂ්ටිය කියලා කියන්නේ.
එතකොට වෙමි කියන එකත් එක්ක එකට ඒ කියන්නේ මේ මානයත් එක්ක එකට යෙදිලා නැහැ දිට්ඨිය. හැබැයි එකට යෙදිලා නැති වුණාට එය විනිබන්ධ කරගෙන එය හා බැඳිලා දෘෂ්ටි වශයෙන් කෙනෙකුට දිට්ඨිය උපදව ගන්න පුළුවන්කම තියෙනවා. වෙමි කියන හැඟීමත් එක්ක එකට බැඳිලා ගිහිල්ලා වෙනම Tamanට දිට්ඨි වශයෙන් මේක උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒකට තමයි මාන විනිබන්ධහ දිට්ඨි කියලා කියන්නේ. ඒ නිසා මේ කාරණා දෙක වෙන් කරගත්තාම අපිට පේනවා අස්මිමානෙහි තියෙන වෙනස්කමත් වෙමි කියන හැඟීමෙහි තියෙන වෙනස්කමත් දිට්ඨියෙහි තියෙන වෙනස්කමත්. එතකොට සෝතාපන්න ආර්යයන් වහන්සේට මේ දිට්ඨි සහගත ටික අතහැරිලා වෙමි කියන හැඟීම විතරක් අවශේෂ වෙලා තියෙනවා. වෙමි කියන හැඟීමෙන් කෙරෙන්න පුළුවන් අකුසල ධර්ම ටිකක් තියෙනවා. කාමරාගය කියන එක කුසලයක් නෙමෙයි. ඒක අකුසලයක් වෙන්න පුළුවන්. නමුත් අකුසලයක් තමයි. එතකොට ඒ අකුසලයේ කියන දේ හැබැයි අර දිට්ඨියත් එක්ක එකතු වෙලා ගිහිල්ලා මහ භයානක තැනකටපත් වෙන එක නැති වෙලා තියෙනවා දිට්ඨිය නැති කිරීම තුලින්. ඒ නිසා තමයි සෝතාපන්න ආර්යයන් වහන්සේ නමක් දුරු කරපු දුක ගැන දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ මේ මහා මේරු පර්වතයේ තරම් විශාල දුකක් සෝතාපන්න ආර්යයන් වහන්සේ දුරු කරලා තියෙනවා. පුංචි ගල් කැට ටිකක් තරම් වූ සුළු ප්‍රමාණයක් තමයි මේ ඉතුරු වෙලා තියෙන්නේ කියලා දේශනා කරන්නේ. මොකද ඒ කෙලෙසේ තරම් ප්‍රමාණයක් මේ දෘෂ්ටිය ප්‍රහීන වෙනකොට මේ මමත්වයේ අසුරු කරගත්ත මේ දෘෂ්ටිය කියන දේ සම්පූර්ණයෙන්ම ගැලවිලා ගිහිල්ලා තියෙනවා. හැබැයි වර්තමානයේ තුල මේ රැවටීම් මාත්‍රයක් ඒ මොහොත තුල නොපවතිනව නෙමෙයි ඒක පවතිනවා. ඒක දුරු වෙන්නේ අරිහත් මාර්ගයෙන් සම්පූර්ණම. අර රළු මට්ටම එතනින් සම්පූර්ණම ඉවත් වෙලා යනවා. දැන් ඒ වගේම කසපහඳුරන අපිට ගොඩක් වෙලාවට අපේ උපාසක උපාසිකාවන් එක කතා කරනකොට සමහර උදවිය මේ මම කියන වචනය භාවිත කරන්න බයයි. නැත්නම් භාවනාව පිළිබඳව නිසි අවබෝධයක් නැතිකම නිසා මම කියන එක කියන්නේ නැතුව ඒකටත් නිකන් පංචස්කන්ධය වගේ වචනයක් දාගෙන කතා කරන්න තියෙනවා නම් ඔවුන් හිතනවා ඒක හොඳයි කියලා. ඒක මේ නිවන් මාර්ගයයි කියලා හිතනවා. දැන් මොකද්ද අපි ඒ වෙනුවෙන් ඔවුන්ට දෙන්නට ඕන පණිවිඩය? මේ මම කියන වචනය නෙමෙයි ප්‍රශ්නේ මේ දිට්ඨියයි කියන එක සම්බන්ධයෙන්. එතෙම මේ ඒක සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන බොහෝ අය අතර තියෙන ගැටලුවක් තමයි මම කියන වචනයට බයයිකම. ඇත්තටම හැංගීමට නෙමෙයි බය වෙලා තියෙන බලනකොට මේ වචන මාත්‍රයකට ඇති කරගත්ත බියක් විතරයි. දැන් මම කියන එකට මම කිව්වට ඉතින් මෙතන මම නෑනේ. මමයා තමයි ප්‍රශ්නේ කියලා මේ පිළිබඳව සමහර වෙලාවට බොහෝ සංවාද ගොඩනගනවා. හැබැයි රූපේ පේනකොට රූපේ ඇති බවට රූපේ දකින්න පුද්ගලයා නිර්මාණය වෙනවා කියන තැනකින් ඒක දකින්න තරම් දක්ෂතාවයක් නැහැ. ඒක තමයි එතන ඇති වෙන්නේ මේ මට්ටමක් වෙන්න ප්‍රධානම හේතුව තියෙන්නේ. බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා ඕනතරම් අහන්ති මමන්ති කියන මේ වචන පාවිච්චි කරනවා. මම සහ මගේ කියන මේ දේවල් පාවිච්චි කරලා තියෙනවා. හැබැයි මේ දේවල් පාවිච්චි කළාට උන්වහන්සේලාට ඒබඳු දෘෂ්ටියක් නැහැ. ඒබඳු ආකාරයේ දෘෂ්ටියක් නැහැ. අපි මේ වචන පාවිච්චි නොකරනවා. හැබැයි ඒබඳු දෘෂ්ටියක් පවත්නවා. ඒ වචන නෙමෙයි එතන ගැටලුව තියෙන්නේ. අපි ඒ දේවල් පිළිබඳව අපේ තියෙන අවබෝධය නිසා අපි ඒ වචනය තුලින් නෙමෙයි අපි ඒක තේරුම් ගත යුත්තේ. අපි තේරුම් ගත යුත්තේ ඒ ඇසුරු වන ස්වභාවය තුලින් මමත්වයේ කොහොමද ගොඩ නැගුණේ කියන එක තුලිනුයි අපි තේරුම් ගත යුත්තේ. අපි හැමදාම අර පෘෂ්ඨයේ මත තියෙන චිත්‍රය දිහා බලාගෙන ඉන්න අය. ඒ කියන්නේ යම්කිසි අපි ගත්තොත් අද කාලේ ප්‍රොජෙක්ටර් එකකින් යම් චිත්‍රපටියක් අපි බලනකොට මේකෙන් යම් පෘෂ්ඨයකට මතු පිටකට තිරයකට ගහන ආලෝකය නිසා අපිට එතන යන චිත්‍රපටිය දකින්න පුළුවන්කම තියෙනවා. මෙතනදී විදුලියත් ප්‍රොජෙක්ටරයත් ආලෝකයත් කියන මේ කාරණා ටික ඔක්කොම එකතුවක් නිසානේ අපිට මේ දේ දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් අපි මේකේ හේතු ටික අපි දකින්නේ නැහැ. අපි හැම වෙලාවකදීම බලාගෙන ඉන්නේ මේ චිත්‍රපටිය කියන එක අර තිරයේ තියෙන දේ හැටියට තමයි අපි හැම වෙලාවකදීම කල්පනා කරන්නේ. මේ පැත්තේ තියනවා කියලා. ඕක තමයි අපි ඇති කරගන්න දැක්ම බවට පත් වෙලා තියෙන. අපි අපේ සාමාන්‍ය ජීවිතය තුළත් අපි ඉන්නේ බඳු තැනක තමයි. අර තිරෙත් ආලෝකයක් ප්‍රොජෙක්ටරේත් නිසා පේනවා වගේ අපිට ලෝකෙ පෙනීම කියන දේ චිත්‍රපටිය කියන දේ අපිට ඇති වෙලා තියෙන්නේ ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන ආදී මේ ධර්මතා ටික නිසා. හැබැයි අපි මේ තුන් දෙනෙකුගේ එකතුව නිසා පෙනීම කියන දේ අපි නැවත පවරා දෙනවා නම් රූපේ පැත්තට අර පේන්නේ චිත්‍රපටියකෝ කියලා හුවොත් අපි තිරයට ඇඟිල්ල දික් කරනවා වගේ. ඒක තිරයට අයිති කියනවා වගේ අපි හිතනවා පේන්නේ රූපේ කියලා. එතකොට මේ රූපේ දකින්න මම මේ පැත්තේ නිර්මාණය වෙලා ඉවරයි. ඒ වගේම අපි හිතනවා පේන්නේ මේ ඒ කියන්නේ ඒක ගෝචර කරගන්නේ මේ ඇහැ.
එතකොට ඒ පැත්ත තමායයි වර්ධවා ගැනීමක් තියෙනවා. එතකොට ඒ විදිහටම හිත පිළිබඳව මේක දැනගන්නේ මමයි කියලා ඒ පැත්තෙන් වර්ධවා ගැනීමක් තියෙනවා. කෙනෙක් කියනවා නම් චිත්‍රපටිය කියලා කියන්නේ තිරේ කියලා කියනවා නම් එයා වැරදි තැනක කතා කරන්නේ. චිත්‍රපටිය කියලා කියන්නේ ආලෝකය කියලා කියනවා නම් පෙනෙන චිත්‍රපටිය එයා ඉන්නේ වැරදි තැනක. ඒ වගේම කෙනෙක් කියනවා නම් චිත්‍රපටිය කියලා කියන්නේ ප්‍රොජෙක්ටර් එක කියලා. එයා ඉන්නේ වැරදි තැනක. ඒ නිසා අපිට එතන තේරුම් ගන්නට ඕනේ මේ ධර්මයන්ගේ වැයවීම නිසා අපිට මේක පෙනිලා තියෙනවා. මේ තුන්දෙනෙකුගේ වැයවීමක්. ඒ වගේ තමයි අපිට මේ ඇහැ පැත්තෙන්, කන පැත්තෙන්, නාසය, දිව, කය, මනස පැත්තෙන් මේ වැයවීම මත තමයි මේ දේ ගොඩනැගිලා තියෙන්නේ. එතකොට ඒ වැයවීම මත ගොඩනැගුණු දේ නැවත ඒ පැත්තට බාර දෙනවා කියන එක තුලම ගොඩනැගෙන්නේ වෙමි කියන හැඟීම තමයි. වෙමි කියන හැඟීම් රාශියක එකතුවක් විදිහට ආවට පස්සේ මේක දික්ටි වශයෙන් පරාමර්ශණය කරනවා අපි. අතීතේ ඉඳලා ජීවත් වෙන මට තමයි දැන් රූප පේන්නේ. ඒ නිසා තමයි මේ මෙච්චර හොඳ මට මෙහෙම වුණානි කියලා දේවල් විඳින්න පුළුවන්කම තියෙන. මිනිස්සු වෛර බැඳගෙන යන්නේ මෙච්චර හොඳ මට මෙච්චර කල් හිටපු මට මෙහෙම කිව්වනේ වචනයක් කියලා මිනිස්සු හිතෙන් තරහෙන් ඒ පස්සේ පන්නගෙන යන්නේ. ඒක තමයි දෘෂ්ටියේ තියෙන භයානකකම. එතකොට අර සාමාන්‍ය වෙමි කියන හැඟීම එච්චර භයානකකමක් ඇත්තේ නැහැ. හැබැයි දෘෂ්ටියක් බවට පත් වුණාම ඒක ඊටාම භයානක තත්වයකටපත් වෙනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මම කියන වචනය ඇතුළේ නෙමෙයි. අපිට ඒක හැඟීමක් විදිහට කෙලෙසයක් හැටියට නියෝජනය වෙන තැනයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අර විදිහේ රූපයක් පේන අපිට හේතු ටිකක් වැය වෙලා පෙනීම කියන දේ ඇති වෙනකොට අපි ඒක නැවත පවරා දෙනකොට ඒ පැත්තේ තියනවා කියලා පවතිනවා කියලා ඒ පෙනීම තුළ අපි විඳින පුද්ගල බව ඇසුරු කරනකොට රූපේ මම හෝ ඇස මම හෝ එහෙම නැතිනම් හිත මම හෝ කියලා අපි ග්‍රහණය කරගන්නකොට අන්න එතන අපිට වෙමි කියන හැඟීම ඇති වෙලා ඒ වෙමි කියන එක එකතුවක් විදිහට දිට්ඨිය ඇති වෙන තැන මිසක ප්‍රශ්නේ තිබුණේ අපි සම්මත ව්‍යවහාරය තුළ කතා කරන මම කියන වචනේහි නෙමෙයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා වචනේ නතර කළත් අපිට දෘෂ්ටිය තියෙනවා නම් හොඳටම ප්‍රමාණවත් ඒකෙන් කරන දේ කරන්න. පේන රූපේ රැවටෙනවා නම් ඒක හොඳටම ප්‍රමාණවත්. කෙනෙක් වචන කතා කළත් ඔහුට දෘෂ්ටියේ පැවැත්මක් නැත්නම් එතන කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි දුරු කරගත යුතු වෙන්නේ අර දෘෂ්ටියෙන් ඇසුරු වෙන තැන මිසක දෘෂ්ටිය මිසක අපි නැති කරගත යුත්තේ කොයි වෙලාවකවත් වචනය නෙමෙයි. ඉතාමත්ම වැදගත් තැනක් අපේ කසපහඳුරන් වහන්සේ පැහැදිලි කළේ. මම හිතන්නේ අපේ නිවන් මඟ ගමන් කරන්න උත්සාහවත් වෙන බණ භාවනා කරන්න උත්සාහවත් වෙන අයට අතිශයින්ම වැදගත් කරුණු කාරණා රාශියක් ඒක. වචන වලට නෙමෙයි බය වෙන්නට ඕන. එහෙම නැත්නම් වචන හරඹයක් නෙමෙයි මේ නිවන් මඟ කියලා කියන්නේ. එහෙම නැත්නම් අපේ සිතිවිලි මනවින් හඳුනා ගන්න නැතුව සිතිවිලි වලින් පැන යාමකුත් නෙමෙයි. මේ ධර්මයේ පිළිබඳව මනවින් දැකලා අවබෝධ කරගෙන යන ගමනක් මේ නිවන් මඟත් එක තියෙන්නේ. එහෙම නැතුව යම් යම් වචන වලට බයේ මේ වචනේ කතා කරන්නේ නැතුව මම කියලා කියන්නේ නැතුව මේ පංචස්කන්ධය කියාගත්ත පමණින් ඒ දිට්ඨිය දුරු වුණා හැම නෙමෙයි. ඒ පංචස්කන්ධය කියන්නේ කුමක්ද කියලා මනවින් දකින්නට ඕන. ඒ නිසා තාමත්ම වැදගත් මාතෘකාවකට අපි ඇවිල්ලා තියෙන විශේෂයෙන් සිහිපත් කරන්න ඕන බණ භාවනා කරන ඔබට අතිශයින්ම මේ සාකච්ඡාව වැදගත් වේවි. දැන් කස්සප හඳුන අපි මම ගැන මේ කතා කරන්නේ. මම ඇති කල්ලි ඒත් සමගම මගේ කියන දෙයක් ගැනීම වෙනවා. අපි කොහොමද මේ මම ඇති කල්ලි මගේ යයි ගැනීම මේ දිට්ඨිත් එක්ක විග්‍රහ කරන්නේ? මේකත් මම පිළිබඳව තියෙන දේ වගේම මගේ කියලා ගැනීමත් දිට්ඨියක් හැටියට ඇසුරු වෙන තැනක් ගැන අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. මම කියලා pāli වචනයෙන් කියන්නේ මගේ කියන සිංහල තේරුම. නැතිනම් අපි pāli භාෂාවෙන් මම කියලා කියන්නේ මම අහං කියන එක නෙමෙයි අපි අලින් කතා කරේ අහන්ති කියලානේ මම කියන එක. එතකොට මම කියන pāli වචනේ යෙදෙන්නේ මමයි හං කියලා මේ යෙදෙන මමං කියලා යෙදෙන මේ වචනේ යෙදෙන්නේ මගේ කියන අර්ථය ප්‍රකාශ කිරීම සඳහා. ඒ කියන්නේ පාලියෙන් අහං කියන්නේ මම. පාලියෙන් මම කියන්නේ මගේ. මම කියන්නේ මගේ. ඒ නිසා පාලියෙන් කතා කරනකොට පාලි භාෂාවෙන් මම කියන වචනේ කියනවා නම් ඒ කියන්නේ මගේ කියන එක මිසක ඒක මම නෙමෙයි. ඒ නිසා අහන්ති මමන්ති කියලා කියන්නේ මම වෙමි මගේ කියලා ගන්න දෘෂ්ටිය ගැන කතා කරන්නේ. දැන් මෙතනදී කියන්නේ මේ මමන්ති මාන විනිබන්ධා දිට්ඨි කියලා කියනවා. මගේ යයි ගන්නා මාන විනිබන්ධ දිට්ඨිය. මමන්ති මාන විනිබන්ධා දිට්ඨි කියලා මේ මගේ යයි ගන්න මානය හා බැඳුණු දිට්ඨියක් ගැනයි මෙතනදී කතා කරන්නේ. ඒකට මෙතනදී මේ තෘෂ්ණාව පිළිබඳව අපි කතා කරනකොට අපි සාමාන්‍යයෙන් ප්‍රපංච ගැන කතා කරනකොට අපි කතා කරනවා තණ්හා මාන දිට්ඨි කියලා තුනක්. ඒ ටික අපිට නැවත වෙනත් විදිහකින් කතා කළොත් මගේ ආත්මය කියලා අපි කතා කරනවා. මම කියලා කියන්නේ අර අපි කලින් කියපු අස්මිමානය
එතකොට වෙමි කියන හැඟීම එක මානයට අයිති දෙයක්. එතකොට මගේ කියලා ගන්නකම අර තණ්හා මාන දිට්ඨි වල තියෙන තෘෂ්ණාවට අයිති දෙයක්. මගේ කියලා යම් කිසි දෙයක් ග්‍රහණය කරගන්නවා නම් ඒක තෘෂ්ණාවට අයිති දෙයක්. ඒ නිසා අර තණ්හා මාන දිට්ඨි කියන ප්‍රපංච ධර්මයනොත් මගේ ආත්මය කියන මේ ධර්මයන්ගෙනුත් අපි මගේ කියලා ගන්න ඒ කොටස අර මම කියලා ඇති කරගන්න දෙයට තමයි අයිති වෙන්නේ. ඒ කියන්නේ ඒක මගේ කියලා මේ ග්‍රහණය කරගන්න කම අයිති තෘෂ්ණාව ඇසුරු කරන කොටසට. දැන් මෙන්න මේ තණ්හා කරන බව කියලා කියන්නේ ලෝකේ යම් දෙයකට අපි ආස කරනවා නම් ඒ දේවල් මගේ හැටියට ග්‍රහණය කර ගැනීම කියන දේ අපිට මෙතනදී තමා හෝ තමා අයත් කියලා කල්පනා කරන්න පුළුවන් නම් ඒ තමා අයත් දේ ගැන තමයි මෙතනදී මේ මානෙ පවතින්නේ. තමා අයත් දේ මානෙ බවට පත් වෙනකොට මේක මේ තමන්ට අයිති දේ පිළිබඳව තියෙන මැනීම. මට අයිති දේ පිළිබඳව අපි ඉස්සෙල්ලා කතා කළේ මම කියලා වෙමි කියන හැඟීමත් එක්ක තියෙන දේ. දැන් කතා කරන්නේ මම කියන දේත් එක්ක තියෙන දේ නෙමෙයි. මගේ කියලා තියෙන දේත් එක්ක පවතින මේ මානෙ පිළිබඳවයි කතා කරන්නේ. ඒකේ තියෙනවා මේ අයිති කර ගැනීමක් තියෙනවා. එතන අයිති කර ගැනීමක් තියෙනවා සාමීත්‍යයක්. ඒක මගේ තමයි කියලා තමාගේ ග්‍රහණය කර ගැනීම. එතකොට ලෝකයේ තුල අපිට මගේ කියලා අපි අල්ලගත්ත දේවල් තියෙනවා. මගේ කියලා අල්ලගත්ත දේවල් ගැන කතා කරනකොට අපිට බොහොම රළු මට්ටමින් ගෙවල් දොරවල් දූ දරුවෝ අපි දන්න හඳුනන අය වස්තු සම්පත් ඒ දේවල් තියෙනවා මගේ කියලා අපි වෙන් කරගත්ත කොටස්. නමුත් මේක තවදුරටත් අපි සියුම්ව විශ්ලේෂණය කරගෙන ඇතුළට බහිනකොට අපිට අරමුණක් පාසා අපිට දකින්න පුළුවන්කම තියෙනවා මගේ යයි ග්‍රහණය කරගන්න අදහස් මොනතරම් අපේ හිත තුළ වැඩ කරනවද කියන එක. එතකොට අපි ගෝචර කර ගැනීමේදී අපි හැම වෙලාවකදීම ඇස මගේ යයි ගැනීමක් තියෙනවා. ප්‍රපංචයන්ගෙන් ඇසුරු වෙනවා කියලා කියන්නේ ඒක තමයි. රූපේ මගේ යයි ගැනීමක් තියෙනවා. හිත මගේ යයි ගැනීමක් තියෙනවා. මගේ හිත මේ කලින් කතා කළා වගේම දැන් මේ වචනේහි නෙමෙයි ගැටලුව තියෙන්නේ. අපිට මේ සංකල්ප විදිහට මේ තැන් ඇසුරු වීමේ තමයි ගැටලුව තියෙන්නේ. එතකොට මගේ හිත මගේ ඇස. එතකොට අර පෙනීම කාටද? ඒක පෙනීම මගේ පෙනීම වෙලා තියෙනවා. එතකොට එතනදී වෙමි කියන හැඟීම වගේම ඒ තැනක ඇසුරු වෙනකම තමයි තෘෂ්ණා වශයෙන් ඇසුරු වෙනකම. ඒ නිසා ඒ තෘෂ්ණා වශයෙන් ඇසුරු වෙනකම තමයි මම කියලා මේ කිව්වේ. මම කියලා කියන එකෙන් අදහස් කරන්නේ මේ පාළි මම. එතකොට මේ කියන්නේ මගේ කියන හැඟීම. එතකොට මමත්වයෙන් ග්‍රහණය කර ගැනීම. ඒ මමත්වයෙන් ග්‍රහණය කරගන්නකම යම්කිසි තැනක තියෙනවා නම් ඒක පළවෙනි අවස්ථාව. නැතිනම් මේ ඇතිවෙන මගේ කියලා ඇතිවෙන සාමාන්‍ය අදහස කෙලින්ම එකෙල්ලේම දිට්ඨියක් නෙමෙයි. ඒකට කියන්නේ තණ්හාව කියලා දෙයක්. එතකොට මේ තණ්හාවත් අර මානය ගැන කතා කළා වගේම සම්පූර්ණයෙන්ම මුලසිඳිලා ගිහිල්ලා නැති වෙන්නේ අරිහත් මාර්ගයෙන්නේ. තණ්හානුසය කියන දේ නැති වෙන්නේ අරිහත් මාර්ගයෙන් නැති වෙන දෙයක්. එතකොට මේක මෙතනදී මේ කතා කරන දේ අර දිට්ඨියෙන් ඇසුරු කරන්න පටන් ගත්තට පස්සේ ඒකට කියනවා මමන්ති මාන විනිබන්ධා දිට්ඨි කියලා. මම කියලා ඇති කරගත්ත මානය සමග මම කියලා ඇති කරගත්ත දැක්මත් සමග බැඳුණු දෘෂ්ටියක් කෙනෙකුට තියෙනවා. එතකොට තමයි අපිට මගේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ. මගේ ලෝකය කියලා කියන්නේ දැන් ඔබට දැකපු අහපු විඳපු දැනගත්ත අරමුණු තුළ ඔබට අර කලින් මම නිර්මාණය වුණා වගේම ඒ මට විඳින්න පුළුවන් අයත් දේවල් තියෙනවා. ඒ ලෝකයේ දකින්න විදිහ, ලෝකයේ පිළිබඳව හිතන විදිහ, අහන විදිහ, මේ විඳින්න දැනගන්න ලැබෙන මේ සියලුම දේවල් ඇතුලේ තමාගේ ක්‍රමයක් Taman නිර්මාණය කරගෙන තියෙනවා. එතකොට මේක මේ වචන විදිහට විතරක් දකින්න එපා. මේක Tamanට ඇතිවෙන කෙලෙසේ පැත්තෙන් මේක හඳුනා ගන්න. එතකොට අන්න ඒ එතන තියෙන දිට්ඨි සහගත ස්වභාවය තමයි මේ මාන විනිබන්ධ දිට්ඨි කියලා හඳුන්වන්නේ. එතකොට එතනදී මමත්වයේ මුල් කරගෙනයි පවතින්නේ. මමත්වයේ මුල් කරගෙන ඒ පැවැත්වීමේදී චක්කුම් මමත්ති අබිනිවේෂ පරාමාසෝ. චක්කුම් මමන්ති කියන එක තමයි වස්තුව බවට පත් වෙන්නේ. මොකද්ද ඒක? චක්කුම් මමන්ති කියලා කිව්වේ ඇස මගේ යයි කල්පනා කරනකම. ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? චක්කුම් අහන්ති. ඇස මම වෙමි. නැතිනම් ඇසම තමයි මම කියලා අල්ලගන්නකම. මේ පෙනීමටම මම කියන දේ අපිට පවතිනවා. ඒ වගේම අපිට මේ ඇස කියන තැන අපිට යෙදෙනවා මේ ඇහැ මගේ කියලා අපිට අහු වෙනකම තියෙනවා.
මේක ගන්න එපා මේ සසම්භාර විදිහටම මේ තියෙන මේ ඇහැ මගේ කියලා ගන්න කම කියන තැනින් ගන්නම එපා. මේ කතා කරන්නේ ඊටත් වැඩිය බොහොම සියුම්ව ගියපු තැනක් පිළිබඳව. මොකද මේ කතා කරන්නේ අර දික්ටි සහගත ස්වභාවය නෙමෙයි. මේ කතා කරන්නේ මේ ඇතිවෙන මාන ස්වභාවය පිළිබඳව. තෘෂ්ණාව ඇසුරු වෙන්න පුළුවන් තැන පිළිබඳව. එතකොට එතන තෘෂ්ණාව කියන දේ ඇසුරු වෙන්නේ නැතිනම් මේ මගේ කියලා ඇති වෙන කම එතන තියෙන්නේ අර රූපයක් පේනකොට ඒ පෙනෙන දේට අදාළව මේ මගේ පෙනීම උන කමත් ඒක ඇතුලේ තියෙනවා. ඒ පෙනීම මගේ කරගත්ත කමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ නිසා තමයි දේශනා කරන්නේ මේ ලෝකේ තෘෂ්ණාව උපදිනවා නම් උපදින්නේ, පවතිනවා නම් පවතින්නේ මේ ඇස පිළිබඳවයි කියලා. චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමාන නිවිසති. එතකොට ඇස ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්ත දේ සාත ස්වභාවයෙන් යුක්ත දෙයක්. එතකොට මේ එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති තණ්හාව උපදිනවා නම් උපදින්නෙත් මෙතනම තමයි. එත නිවිසමානා නිවිසති මෙතනම තමයි තණ්හාව කියන දේ පැවැත්ම තියෙන්නේ. එතකොට අපිට මේ ඇස පිළිබඳව මේ තෘෂ්ණාවේ පැවැත්මක් තියෙනවා. කන පිළිබඳව තෘෂ්ණාවේ පැවැත්මක් තියෙනවා. ඒ තෘෂ්ණාවේ පැවැත්ම කියලා කියන්නේ එතන මගේ කියලා ඇසුරු වෙන කම අපිට තියෙනවා. ඒ විදිහේ ගොඩාක් එකට එකතු වුණාට පස්සේ Tamanට දකින්න පුළුවන් Tamanගේ ලෝකයක් හම්බ වෙනවා. Tamanගේ ලෝකය කියලා අදහස් කරන්නේ දැන් Tamanට ඇසුරු කරන දික්ටි සහගත බවකින් යන්න පුළුවන් කම එතනදී. ඒ කියන්නේ අතීතයේ ඉඳලම දැකපු ලෝකේ Taman ජීවත් වෙන ලෝකේ අනාගතයට යන්න පුළුවන්කම තියෙන තැනක ඒ දික්ටි සහගත විදිහට පවතින දේ තමයි මෙතනදී මේ කතා කරන්නේ. අන්න ඒකට තමයි මමන්ති දිට්ඨි විනිබද්ධ භාවය කියලා කියන්නේ. එතකොට ඒක තමයි මමන්ති මාන විනිබද්ධා දිට්ඨි කියලා කියන්නේ. එතකොට මේ මමන්ති මාන විනිබද්ධා දිට්ඨි කියනකොට අපි හොඳට තේරුම් ගන්නට ඕනේ මගේ කියලා ඇති වෙන තෘෂ්ණා නිස්ෘත අදහසක් දිට්ඨියක් කියන්නේ දෙකක්. මගේ කියලා යම්කිසි දෙයක් යම් තැනක ඇසුරු වෙනකම තියෙනවා නම් අන්න ඒ දේවල් සියලුම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී දේවල් ඉදිරිපත් කරගෙන ලෝකේහි පැවැත්ම ආදී වශයෙන් කල්පනා කරන්නට පුළුවන් මට්ටමට අබිනිවේෂ පරාමාසයක් වෙනවා නම් අන්නේ අබිනිවේෂ පරාමාසය තමයි මමන්ති මාන විනිබද්ධ දිට්ඨි කියලා කියන්නේ කියන එක මේ කොටස් දෙකක් විදිහට අපි මෙතනදී වෙන් කරගන්නට අවශ්‍යයි. දැන් මේකෙත් අර විදිහටම 18 ප්‍රභේදයක් තියෙනවා එතකොට. මේකෙත් අර විදිහටම අපි දැන් මමත්වයේ පිළිබඳව කතා කරපු එක. මමත්වය කියලා කිව්ව අර වෙමි කියන හැඟීම අහං කියලා කතා කරපු තැන. ඒකට ඒකේ 18ක් විදිහට කතා කරපු තැනම තමයි මගේ කියන දේවලුත් පවතින්නේ. ඔබට පේන දේවල් ඇතුලේ මගේත් කියන දේවල් නැතුව, ඒ කියන්නේ රූපේ පැත්තේ ඇහැ පැත්තේ මගේ කියන දේවල් නැතුව, හිත පැත්තේ මගේ කියන දේවල් නැතුව, ඇහෙන දේවල් පැත්තෙන් මගේ කියන දේවල් නැතුව විඳින දැනගන්න දේවල් පැත්තෙන් නැතුව කොහෙන්ද මගේ දේවල් කියලා පනවන්නේ. එහෙම පනවන්න තැනක් නැහැ. ඒ නිසා අපි මගේ කියලා දෙයක් ගොඩනගාගෙන තියනවා නම් ඒ ගොඩනගාගත්ත තෘෂ්ණානිස්ෘත සංකල්පනාවම පවතින්නේ එක්ක දකින දේ තුළ, එක්ක අහන දේ තුළ, එක්ක විඳින දේ තුළ, එක්ක දැනගන්න දේ තුළ. එතකොට දකින දේ තුළ කිව්වහම එතන ඇහත්තයිති, රූපයත්තයිති, චක්කු විඥානයත්තයිති. ඒකයි අපි කිව්වේ මේ තුන් දෙනා නැතුව දර්ශන කෘත්‍යයක් පනවන්න බෑ. එතකොට මේ එක තැනකට වෙමි කියන හැඟීම රූපය අසුරු කරගෙන තියනවා කියලා කියනවා නම් ඒ රූපය අසුරු කරගෙන තියනවා කියන එකේම නිකම්ම નિરાයාසයෙන්ම ගැබ් වෙනවා. ඇස අසුරු කරගෙනත් පවතිනවා, හිත අසුරු කරගෙනත් පවතිනවා කියන එක. මගේ කියන දෙයටත් ඒක අදාළයි. ඒක එක තැනක තියනවා නම් මේ 18 තැනම අසුරු වෙනවා කියන ස්වභාවයේ ඒ මනෝභාවය තුළ තමයි එයා ජීවත් වෙන්නේ. ඒ නිසා මේ මමන්ති මාන විනිබන්ධහ දිට්ඨි කියන එකත් මේ අර අහන්ති මාන විනිබන්ධහ දිට්ඨි කතා කරපු 18 තැනම ඒ විදිහටම ඇසුරු වෙනවා, වෙනස් වෙන්නේ නැතුව. දකින අහන දැනෙන දැනගන්නා කියන මෙන්න මේ කරුණුත් එක්ක මම මගේ කියන මේ අදහස් ව්‍යාප්තව ගිහිල්ලා මේවා දෘෂ්ටීන් බවට පත් වෙලා අන්තිමයට මහා කර්මපතයන් රැස් කරගෙන සසර ගමන් කරන හැටි හරි පුදුමාකාරයි. ඒ නිසා විශේෂ අවධානය ඔබේ යොමු කරන්න මේ දිට්ඨි සම්බන්ධයෙන් අවබෝධ කර ගැනීම සඳහා දිට්ඨි ප්‍රහාණය කළ යුතුම ධර්මයක්. මේ සසරෙන් එතර වන්නට නම් මේ දෘෂ්ටීන් කියන්නේ මොනවද? මේ දෘෂ්ටීන් හටගන්නේයි. මේ දෘෂ්ටි දුරු කළ යුත්තේ කෙසේද කියන එක හොඳින්ම තේරුම් අරගෙන ඒ මාර්ගයේහි අදාළ මාර්ගයේහි ගමන් කළ යුතුම වෙනවා. දැන් කස්සප හඳුන්නේ අපි මම කියන එක ගැන, මගේ කියන එක ගැන කතා කළා. ඒත් එක්කම අපිට තියෙන මේ ආත්ම සංකල්පනාවක් තියෙනවා සත්වයන්ට. අපි කොහොමද මේ අත්වාද පටිසංයුත්තා දිට්ඨිය කතා කරන්නේ?
අත්වාද පටිසංයුක්ත දිට්ඨි කතා කරනකොට අපි කතා කළා මීට කලින් අත්තානු දිට්ඨිය කියලා මුලින්. අන්නේ අත්තානු දිට්ඨිය ඇසුරු වෙන තැන් ටිකම තමයි මේ අත්වාද පටිසංයුක්තා දිට්ඨි කියලා නැවත මේ සාකච්ඡාවට ලක් කරන්නේ. එතකොට එතනදී අර රූපං අත්තතෝ සමනුපස්සති කියලා අපි කතා කරපු විදිහටම ඒ ඇසුරු වෙන තැන් ටික තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන තැන. තැන් ටිකේ අපි ඇසුරු කරපු ලක්ෂණ ටික අපි මෙතනදී කතා කරන්නේ. කියන්නේ අත්තානු දිට්ඨියට අදාළව කතා කරපු ආකාරයන් ටික. එතකොට අපිට මේක මේ නැවත අත්වාද පටිසංයුක්ත දෘෂ්ටියක් හැටියට විසි ආකාරයකින් ඇසුරු වෙනවා කියලා කතා කරන්නේ. දැන් අපි මේ සමස්තයක් විදිහට අද මේ ටික එකතුවක් විදිහටනේ මේ කතා කරන්නේ. එතකොට අන්න ඒ ස්වરૂපයෙන්ම නැවත මේ අත්වාද පටිසංයුක්ත දිට්ඨිය පිළිබඳව කතා කරන්නේ. එතකොට මේ ඒ කියන්නේ රූපං අත්තතෝ සමනුපස්සති ආදී වශයෙන් අපි කතා කරපු ටිකමයි. කතා කරපු ටිකමයි දැන් අපි කතා කරන්නේ දැන් මම කියන එකයි මගේ කියන ටිකයි මේ දේවලුත් ඇසුරින්නේ අපිට ආත්මය කියන දේ ගැන සංකල්පනාවක් පවතින්නේ. ඒ නිසා මෙතනදී අත්වාද පටිසංයුක්ත දිට්ඨිය පිළිබඳව නැවත කතා කරනවා. මේක ආත්මවාදයක් හා ප්‍රතිසංයුක්තයි. එතකොට කලින් කතා කළේ අත්තානු දිට්ඨිය කියලා ආත්මවාදයේ පිළිබඳව තියෙන දේ. මෙතනදී ආත්මවාද ප්‍රතිසංයුක්ත වූ දෘෂ්ටියක්. දැන් අර මම සහ මගේ කියලා මේ දේවල් ගොඩනගෙනකොට එතන ගොඩනගෙන දේ තමයි එහෙනම් මට අයිති දේවලුත් තියෙනවා. මෙතන ඉන්න මමත් ජීවත් වෙනකොට මෙතන යෙදෙනවා ආත්ම සංකල්පනාවක්. අන්න ඒක ඇසුරු වෙන තැන් ටිකක් තියෙනවා. ඒක ඇසුරු වෙන්නේ අර අපි කතා කළ විදිහටම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන රූපයට අදාළ ටිකක්. ඊට පස්සේ නැවත වෙන පරයයකින් මේක බෙදා දක්වන්නේ වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය. ඒකට අර නාම ධර්මතා ටිකත් වෙන් වශයෙන් බෙදමින් එක්ක විඳීම ආරම්භය, එක්ක හඳුනා ගැනීම ආරම්භය, එක්ක සංස්කාරය ආරම්භය, එහෙමත් නැතිනම් දැන ගැනීම ආරම්භයක්. කෙනෙකුට අර අත්තානු දිට්ඨිය කතා කළ හතර ආකාරයෙන් ඊට පස්සේ ආත්ම දෘෂ්ටියක් ගොඩ නැගෙනවා. අන්න ඒක තමයි අත්වාද පටිසංයුක්ත දිට්ඨිය කියලා කියන්නේ. දැන් කසබන්නේ කොහෙන් ගියත් අන්තිමට බලනකොට මේ පංචස්කන්ධය පිළිබඳව තියෙන අනවබෝධය. පංචස්කන්ධය පිළිබඳව තියෙන අනවබෝධය තමයි කොහෙන් ගියත් අන්තිමේට ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි සමනුපස්සනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ටික ඇසුරු කරගෙන තමයි යම්කිසි කෙනෙක් සමනුපස්සනාවන් කරන්නේ. යම් කෙනෙක් මම පූර්ව ජීවිත දකිනවා කියලා කියනවනම් මම අතීත ජීවිත ගැන දකිනවා කියනවනම් ඔහුත් කල්පනා කරන්නේ රූපේ පිළිබඳවම තමයි. මම මෙබඳු වේදනාවක් එක්ක හිටියා කියලා අපි කල්පනා කරනවා නම් ඔහුත් කල්පනා කරන්නේ වේදනාව පිළිබඳව තමයි. එතකොට අතීත ජීවිත සිහි කරනවා කියලා යම් ධ්‍යාන ලබාගත් කෙනෙක් ඒ ලබාගත් 이르දීන් තුලින් ඔහු සම්මර්ෂණය කරලා අතීත ජීවිත දිහා බලනවා නම් ඒ තුල කරණය සම්මර්ෂණයන් පවා සියල්ලක්ම අයිති වෙන්නේ පංච උපාදානස්කන්ධයක්ම සම්මර්ෂණය කරනවා කියන්නේ. ඔහුට නුවණක් නැති වුණොත් ස්කන්ධයන්ගේ සිදුවන සම්මර්ෂණය පිළිබඳව ස්කන්ධයන්ගේ සම්මර්ෂණය පිළිබඳව ඔහුට අවබෝධයක් නැති වුණොත් මොකද වෙන්නේ? ඔහු ලෝකයේ තුල රූපයේ තුල පිහිටා සිටින කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඔහුට ආත්මාදී දෘෂ්ටීන්ගේ පැවැත්මක් හම්බ වෙනවා. ඒකට ධ්‍යාන ලබාගත්තද නැද්ද කියන එක අදාළ වෙන්නේ නෑ. ඒ නිසා මේක මේ විස්තර කිරීමේදී ඉදේකච්චෝ පඨවි කසිනං ඕදාත කසිනං අත්තතෝ සමනුපස්සති ආදී ලෙස දක්වන්නේ මේ වර්ණාදී කසින භාවනාවන් ආත්මය හැටියට කල්පනා කරනවා කියන තැන් පවා දක්වන්නේ. අර එතන යථාර්ථයේ දකින ඥාන දර්ශනයේ යෙදුනේ නැති වුණොත් කාම භූමියේ ඉඳලා රූපාරූප භූමි දක්වාම Taman ඉන්න මට්ටම මේ අත්තානු දිට්ඨියෙන් ඇසුරු වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ එතන ආත්මවාද ප්‍රතිසංයුක්ත භාවය. ප්‍රතිසංයුක්තයි කියලා කියනකොට ආත්මවාදයේ කියන එක ඇසුරු කරගෙන පවතින දිට්ඨිය එයාට ඒ හැම තැනකම නියෝජනය වෙන බව තියෙනවා. ඒ නිසා මේක අපි හරියට තේරුම් ගන්නට අවශ්‍යයි. දැන් තමා කියන හැඟීමත් එක්කම දැන් මගේ ආත්මය මේ හැඟීමත් එක්කම ඊළඟට තියෙනවා ලෝකවාද ප්‍රතිසංයුක්ත වූ දිට්ඨියක් තියෙනවා. මොකද්ද මේ දිට්ඨිය? ලෝකවාද ප්‍රතිසංයුක්ත දිට්ඨිය පිළිබඳව කතා කරන්නේ දැන් එක පැත්තකින් අපිට මේ ටික එකටම කතා කරන්න පුළුවන්කම තියෙන මම මගේ ආත්මය කියලා අපි දැන් ඔය කතා කරපු ටික. ඊට පස්සේ දැන් මේ තුලනේ අපිට ලෝකයේ පිළිබඳව නිර්මාණය වීම තියෙන ලෝකයේ පිළිබඳව අපි හිතන විදිහ අපි දන්න සංකල්පනා ලෝකවාද ගොඩ නැගෙන්නේ මේකත් එක්ක. ඒ නිසා තමයි මේ ලෝකවාද පටිසංයුක්ත භාවය ගැන දිට්ඨියක් විදිහට කතා කරන්නේ. ඒකට ලෝකවාද පටිසංයුක්ත දිට්ඨියක් ගැන කතා කරනකොට අපි මීට පෙර කතා කරලා තියෙනවා සාස්වතිකාදී වාද පිළිබඳව දිට්ඨි පිළිබඳව. එතනදී සස්සතෝ අත්තාච ලෝකෝචාති අබිනිවේෂ පරාමාසෝ ලෝකවාද පටිසංයුක්ත දිට්ඨිය දේවල්ම තමයි නැවත කතා කරන්නේ.
මේ සස්සතෝ අත්තාජ ලෝකෝජ මේ ලෝකයයි ආත්මයයි කියන මේ දෙකම සාස්වතයි. සාස්වතයි කියලා කියන්නේ මේ පවතිනවා නිට්ටයව නොවෙනස්ව පවතිනවා කියලා කෙනෙක් කල්පනා කරනවා. අන්නේ පවත්නා විදිහට කල්පනා කරන අබිනිවේෂ පරාමාසයක් තියෙනවනම් අබිනිවේෂ පරාමාසය තමයි දිට්ඨිය බවට පත් වෙන්නේ. එතකොට මේක ලෝකවාද පටිසංයුක්ත දිට්ඨියක්. ඇයි ඒක තමන්ට සකස් කරගත්ත ලෝකයේ තුල තමයි ඔහුට ඒ බඳු ලෝකයේ පැවැත්ම තියෙන්නේ. දැන් කෙනෙක් තමන්ට පෙනෙන ලෝකයේ විඳිනවා. ඒ ලෝකයේ විඳින්මින් ඔහු කල්පනා කරනවා මේ ලෝකේ එන එක දිගට මේ තියෙනවා. මේ ලෝකයේ තියෙනවා විතරක් නෙමෙයි මේ ලෝකයේ විඳින මම කියලා අපි අරගත්ත එකේ තිබුණ අපි ගොඩනැගුණ අර කතා කරපු ආත්මය කියලා කතා කළේ. අන්න ඒ ආත්මයත් මේ පවතින එක දිගට මේක මනසේ මේ පවතින දෙයක් හැටියට ඒක ශාස්ත්‍රත වශයෙන් කෙනෙක් කල්පනා කරනවා. අන්න ඒකට කියනවා ලෝකවාද පටිසංයුක්ත දිට්ඨිය කියලා. එතකොට ඒක සස්සතෝ අත්තාජ ලෝකෝච. ආත්මයයි ලෝකයයි කියන මේ දෙකම සාස්ත්‍රතයි. මේක මේ විදිහට අටතැනක කෙනෙකුට ග්‍රහණය වෙනවා. කෙනෙකුට ඇසුරු ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට අසස්සතෝ අත්තාච ලෝකාච. ලෝකේ කියන එකේ අශාශ්වත භාවයක් තියෙනවා. ලෝකේ කියන එක සාස්වත වෙන්නේ නැහැ. මේ විදිහට පැවැත්මක් නැහැ. අසස්සතයි. අත්තාච ලෝකෝච. ආත්මයයි ලෝකයයි කියන එක අසස්සතයි. ඒ වගේම සස්සතෝච අසස්සතෝච අත්තාච ලෝකෝච. සාස්වත අසාස්වත දෙක මිශ්‍රව කතා කරනවා. මේක කොටසක් සාස්වත වෙනවා. කොටසක් අසාස්වත වෙනවා. අපි මේවා කතා කළා ඒකච්ච සස්සත ඒකච්ච අසස්සත කියන මේ දේවල් තුන. ලෝකේ පවතිනවා ලෝකේ පවතින්නේ නැහැ. කොටසක් පවතිනවා කොටසක් නැහැ. මේ ආදි වශයෙන් හටගන්න දෘෂ්ටි. හටගන්නා දෘෂ්ටි අපි කාලයේ මිඩංගු කරන්නේ නැහැ. ඒ දෘෂ්ටි අපි කලින් විග්‍රහ කරපු දේවල් නිසා නැවත ඒ කොටස් විස්තර කරලා දක්වන්නට. එතකොට නේව සස්සතෝචන අසස්සතෝච සාස්වතයයි කියන්නේත් නැහැ. හැබැයි අසාස්වත වන්නේද නැහැයි කියලා ඇති කරගන්න දෘෂ්ටි හතරක් ඇති වෙනවා. ඒ වගේම තමයි අර අන්තවත් අනන්තවත් කියලා අපි හතර ආකාරයක් කතා කරන්නේ. අන්නේ ලෝකය අන්තවත් වෙනවා. ආත්මය සහ ලෝකය කියන එක අන්තවත්. ආත්මය ලෝකය කියන එක අනන්තවත්. අන්තවත් සහ මේ අනන්තවත් කියන මේ දෙකම වෙනවා. අන්තවත්ුත් නොවේ අනන්තවත්ුත් නොවේ පවතින. මේ විදිහට ලෝකයේ පිළිබඳව තව කෙනෙකුට ආත්මය සහ ලෝකයේ පිළිබඳ අන්ත අනන්ත භාවයේ පිළිබඳව ගැටලුවක් තියෙනවා. පැවැත්ම පිළිබඳව ගැටලුවක් තියෙනවා. මේ පැහැදිලිවම මේ විවිධ දෘෂ්ටීන්ගේ තියෙන පරාසයන්. ඇතම් කෙනෙක් කල්පනා කරනවා නම් මේ සලායතන පැත්තෙන් අවබෝධයක් නොවි මේ භෞතික ලෝකයේ මේ සියල්ලම සත් කියලා මේ ධර්මය පවතිනවා කියලා මේ පවත්නා ලෝකයක් ගැන කල්පනා කරනවා නම් ඒ හැමදේම මේ සාස්වත කියන මේ දෘෂ්ටියට අන්තර්ගත වෙන කාරණාවක්. මේ ලෝකයේ තුල මේ නොවෙනස්ව මේ දේවල් පවතිනවා කියලා යම් අදහසක් තියෙනවා නම් ඒ අදහස මේ සාස්වතයට ඇතුළත් වෙන අදහස්. එනිසා අපි මේ පිළිබඳව බොහොම නුවණින් ශේෂයෙන් සලකා බලන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ නිර්වාණය අපේක්ෂාවෙන් යන කෙනෙකුට කොයි වෙලාවකවත් පෙන්වුවේ නැහැ මේ ලෝකය තියනවද නැද්ද කියලා අහන ප්‍රශ්නවලට උත්තර. ඒ කියන්නේ මේ ලෝකේ තියනවද මේ ලෝකේ නැද්ද එහෙනම් මේ ප්‍රශ්නවලට උත්තර දුන්නේ නැහැ. ඒ වගේම කසපාවන්නේ තියෙනවත් නෙමෙයි නැත් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ ලිස්සායන උත්තරයක් දුන්නෙත් නැහැ. ලිස්සායන උත්තර දුන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකදීම මේ මෙන්න මේ ටික තිබුණොත් මේ ඇතයි කියන ප්‍රඥප්තියක් මෙතන තියෙනවා. ලෝකේ ඇතයි කියන්න පුළුවන් මේ හේතු ටික ඇති කරලා හටගන්න. ඇතයි කියන ප්‍රඥප්තියක් තියෙනවා. දැන් ලෝකේ අර දැන් පුප්ප සූත්‍රය වගේ සාකච්ඡා කරන්නේ. ලෝකේ මේ විදිහේ ශ්‍රමණක් බ්‍රාහ්මණින් විසින් ලෝකේ යමක් ඇතයි කියනවා නම් මහණෙනි මම මේක ඇතයි කියලා කියනවා. යමක් නැතයි කියනවා නම් ඒක නැතයි කියලා කියනවා. එතකොට දැන් අනිත්‍ය වූ රූපයක් පවතිනවා කියලා කියනවා නම් ඒක ලෝකෙත් තියෙනවා කියන්න වෙනවනේ. හේතු ටික ඇතිකල්ලි හට ගන්නවා නම් ඒ දේ කොහොමද නැයි කියලා කියන්නේ. ඒක හේතු ටික ඇතිකල්ලි හට ගන්න දේ ඇතයි කියලා කියනවා. හැබැයි හේතු ටික නැති වෙනකොට නැති වෙනවා නම් ඒක නැතයි කියලා කියනවා. ලෝකේ නුවණැත්තෝ යම් දෙයක් ඇතයි කියනවා නම් ඒක බුදුරජාණන් වහන්සේත් ඇතයි කියනවා. යම් දෙයක් නැතයි කියනවා නම් බුදුරජාණන් වහන්සේ නුවණැත්තෝ නැතයි කියන දේ නැතයි කියනවා. ඒකෙන් කියන්නේ මේ භෞතික ලෝකය මේ විදිහට නොවෙනස්ව මේ තියනවා කියන එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන එක එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මෙන්න මේ ටික ඇති කල්ලි මේ ටික හට ගන්නවා. මේ ධර්මය නැති වෙනකොට මේක නැති වෙලා යනවා. ඇහැ රූප චක්කු විඥාන කියන ධර්මය හට ගන්නකොට මේ ටික එකතු වෙනකොට පෙනීම කියන දේ ඇති වෙලා ඇසීම කියන දේ හේතු යෙදෙනකොට ඇති වෙලා ඒ ටික. හැබැයි ඒ ටික නැති වෙනකොට ඒක නැති වෙලා යනවා. ඊට පස්සේ ඒක තියෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපි ඔය සීමාව ඉක්මවා ගිහිල්ලා අපි කල්පනා කරනවා නම් ඇහැට නොපෙනෙන රූප ලෝකේ තියෙනවා කියලා. අපිට දැන් මේ ගෝචර නොවන රූප අතීතද අනාගතද නොවන ගෝචර නොවන රූප එළියේ තියෙනවා කියලා කල්පනා කරනවා. අපි අතීත රූප
කල්පනා කරොත් ඒද කල්පනා කරන්නේ ආයතනික ගෝචර රූප පිළිබඳව. අනාගත රූප පිළිබඳව අපේ යම් අපේක්ෂාවක් තියෙනවා නම් ආයතනික ගෝචර නොවුනද අතීත අනුසාරයෙන් ගොඩනගාගත්තු රූප පිළිබඳව අපි කතා කරන්නේ. එතකොට හැබැයි අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ නැහැ කොයි වෙලාවකවත් මෙන්න මේ හේතු ටික ඇතිකල්ලි හට නොගන්නා වූ රූප වෙනම එළියේ තියනවා කියලා. අපිට ඒ කියන්නේ මේ ආයතන ටිකට හසු නොවන රූප අපිට පෙන්නලා නැහැනේ කොතනකදීවත්. ආයතන ටිකට ගෝචර වෙන පරාසය තුල තමයි කතා කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේක හරියට විශ්ලේෂණය කරගන්නට අවශ්‍යයි. මේ ලෝකයේ තියනවායි කියලා යම් කෙනෙක් කල්පනා කරනවා නම් බාහිරව නැහැයි කියලා කෙනෙක් කියනවා නම් මේ ලෝකයේ පිළිබඳව තියෙන ඇත නැත වාදම රූපයේ පිළිබඳව වෙන්න පුළුවන් තියෙන ඇත නැත වාදම වැරදි තැනක කතා කරන දේවල්. ඒ නිසා ඒ දෘෂ්ටියකට නොවැටි නිවැරදිව මේක විශ්ලේෂණය කරගන්නට නම් මම හිතනවා මේ පරයයන් හොඳින් තේරුම් ගන්නට අවශ්‍යයි කියලා. දැන් කස්සපාතනේ අපි මේ සාකච්ඡාව ආරම්භ කළේ භවදිට්ඨි සහ විභවදිට්ඨි කියන කරුණත් එක්කනේ. අපි මේ කතා කරපු දෘෂ්ටීන් කොහොමද අපි ඒකට සම්බන්ධ කරන්නේ? අත්තානුදිට්ඨිය අපි අරගෙන බැලුවොත් 20 ආකාරය ගැන කතා කරනකොට අපි කිව්වා 15ක් බෙදෙන ආකාරයේ 15ක් ඇති වෙනවා සාස්ත්‍ය යන යන දේවල්. ඒ ටික ඔක්කොම භවදිට්ඨියට 5ක් විභවදිට්ඨියට කියලා. ඒ වගේම දැන් මෙතනදී අපි කතා කරා මේ ලෝකවාද ප්‍රතිසංයුක්ත දිට්ඨි පිළිබඳව. ලෝකවාද ප්‍රතිසංයුත්තේදී අසාස්වතාදී දේවල් කතා කරන නිසා ඒකෙදි භවදිට්ඨියට හසු වෙන දේවලුත් විභවදිට්ඨියට හසු වෙන දේවලුත් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැම තැනකදීම මේ සියලුම දෘෂ්ටි ඇතුළත් කරලා තමයි මේ භවදිට්ඨි සහ විභවදිට්ඨි කියන දේ කතා කරන්නේ. එහෙනම් මෙතනදී තාම වැදගත් වෙන වචන දෙකක් තමයි මේ භව විභව කියන දේ. භවදිට්ඨි සහ විභවදිට්ඨි. එතකොට මේ සාස්වතය අසුරු කරන යමක් තියෙනවා නම් එය භවදිට්ඨියට ඇතුළත් වෙනවා. අසාස්වතය අසුරු කරන යමක් තියෙනවා නම් ඒ විභවදිට්ඨියට ඇතුළත් වෙනවා. යම් දෘෂ්ටියක් සාස්වතේ පැත්ත නම් ඒ භවදිට්ඨියක්, යම් දෘෂ්ටියක් අසාස්වත නම් ඒ විභවදිට්ඨියක්. එකම කාරණාව වුණත් ඇතැම් විටක එකම ප්‍රස්තුතයේ පිළිබඳව භවදිට්ඨියක් වෙන්න පුළුවන්, විභවදිට්ඨියක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ දේවල් මිශ්‍රකව තබන අවස්ථාත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. සියා භවදිට්ඨියෝ සියා විභවදිට්ඨියෝ කියලා ඒක භවදිට්ඨි සහ විභවදිට්ඨිය ඇති වෙන්න පුළුවන් කියලා දක්වන විග්‍රහත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා මිශ්‍රකව. ඒ කියන්නේ භවදිට්ඨි සහ විභවදිට්ඨි කියන එක හරියට ලියාගත්තයි කියලා කියන්නේ සමස්ත දෘෂ්ටි ප්‍රභේදයන්ව ලියාගත්ත කියන එක. සමස්ත දෘෂ්ටි ප්‍රභේදයන්ම ලියාගත්ත කියන එක දෘෂ්ටි ඇසුරු වෙන සියලුම තැන් ටික අන්තිමේටම ගොඩනගෙන්නේ මේ භවදිට්ඨි සහ විභවදිට්ඨි කියන එක. ඒකයි අපි 14 තැනක් ගැන කතා කළේ දෘෂ්ටි 16ක් යෙදෙන තැනක. භවදිට්ඨිය සහ විභවදිට්ඨි කියන මේ දෘෂ්ටි දෙකට අනුයාන්තව අර සියලුම දෘෂ්ටි කතා කරන්නට පුළුවන්කම තියෙනවා. නිසා දැන් සංගීත සූත්‍රයේ මේ කාරණා දෙකක් පිළිබඳව අපි කතා කරනකොට භව සහ විභව කියලා අපිට කතා කරන්නට තියෙන්නේ මේ සියලුම දෘෂ්ටිවාද ටික පිළිබඳව ආවරණය වෙලා තියෙනවා. ඒකයි මේ සංගීත සූත්‍රයේ තියෙන විශේෂත්වය. එතන යෙදෙන මාතෘකා විග්‍රහ කරන්නට යනකොට ඊට අනුයාත වූ මහ විශාල ධර්ම පරාසයක් අපිට පුළුවන්කම තියෙනවා විස්තර කරන්නට ත්‍රිපිටකය තුළ විග්‍රහ වෙන. එක පැත්තකින් ගත්තොත් සංගීතයක්. ඒ කියන්නේ හොඳ සංග්‍රහයකට නගලා ඒක එසේ තැබීමක් පිළිවෙලට. ඒ නිසා මේ භවදිට්ඨි සහ විභවදිට්ඨි කියන වචන දෙක ඇතුළත් කරගෙන මේ මුළු ත්‍රිපිටකය තුළම විග්‍රහ වෙලා තියෙන විවිධ දෘෂ්ටීන් පිළිබඳව විශ්ලේෂණය කළා. ඒ දේවල් බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. මේවා භවදිට්ඨියට අදාළ භාජනයට දාන්න පුළුවන්. මේ ටික විභවදිට්ඨියට අදාළ භාජනයට දාන්න පුළුවන්. එතකොට මේ භව විභව දිට්ඨි පිළිබඳව මෙන්න මේ ආකාරයට අපිට බෙදා දක්වමින් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ගණන් පන්දයකට ගියා වගේ කියලා හිතන්නට එපා. මේ භවදිට්ඨි සහ විභවදිට්ඨි පිළිබඳව අපි කතා කළ ධර්ම පරාසය පිළිබඳව ඔබට නැවත වතාවක් අපි සිහිපත් කරනවා නම් අස්සාද දිට්ඨියේ ආකාර 50ක් සාකච්ඡා කළා. අත්තාන දිට්ඨියේ ආකාර 20ක් සාකච්ඡා කළා. ඒ වගේ මිච්ඡා දිට්ඨිය ආකාර 10ක්, සක්කාය දිට්ඨිය ආකාර 20ක්, සක්කාය වත්තුකා සස්සත දිට්ඨියේ ආකාර 15ක්, ඒ වගේම සක්කාය වත්තුකා උච්ඡේද දිට්ඨියේ ආකාර 5ක් සාකච්ඡා කළා. ඒ වගේම අන්තග්ගාහික දිට්ඨියේ ආකාර 50ක්, පුබ්බන්තාණු දිට්ඨියේ ආකාර 18ක්, අපරන්තාණු දිට්ඨියේ ආකාර 44ක්, සංයෝජනිකා දිට්ඨියේ ආකාර 18ක්, අහන්ති මාන විනිබන්දා දිට්ඨියේ ආකාර 18ක්, මමන්ති මාන විනිබන්දා දිට්ඨියේ ආකාර 18ක්, අත්තවාද පටිසංයුත්තා දිට්ඨියේ ආකාර 20ක්, ලෝකවාද පටිසංයුත්තා දිට්ඨියේ ආකාර 8ක්. ඉතින් මේ ගණන් ටික මතක් කළේ මේ සංඛ්‍යා වශයෙන් කියලා ගොඩාක් කියලා කියන්නට නෙමෙයි. බලන්න මේ සංසාරේ සැරිසරනකොට හටගන්න පුළුවන් දෘෂ්ටි කොයිතරම්ද කියලා. මේ ඕනම දෙයක් ඔබේ සිත්වල හටගන්නට පුළුවන්කම තියෙනවා.
මේ ඕනම දෘෂ්ටියකට ඔබේ හිත නිරාවරණය වෙලා තියෙනවා. අද නැතත් හෙට හෝ මේ විවිධ දෘෂ්ටීන් උපදින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ මිත්‍යා දෘෂ්ටියක් හිතක හටගත්තොත් මේ මිත්‍යා දෘෂ්ටියක් හිතක පැවතුනොත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මිත්‍යා දෘෂ්ටික පුද්ගලයාට ගති දෙකක් තියෙන්නේ. නිරය හරි තිරිසන් යෝනිය හරි කියලා. ඉතින් සසර ඒ තරම් දුකට වැටෙන්නට හේතුවක් මිත්‍යා දෘෂ්ටිය කියන එක. ඒ නිසාම තමයි දිට්ඨි පිළිබඳව මේ තරම් මේ අවුරුද්ද ආරම්භයේ පටන් මාස 4ක් වෙන දීර්ඝ කාලයක් තිස්සේ මේ තරම් විග්‍රහයක් ඔබට සිද්ධ කළේ. ඉතින් අපි විශ්වාස කරන ඔබට අතිශයින්ම වැදගත් වේවි ඒ සාකච්ඡා මාලාව. අන්තර්ජාලයෙන් හෝ අරගෙන ඔබ නැවත වතාවක් මේ අහගන්න, කියවා ගන්න ඔබට එය ඉතාමත්ම වැදගත් වේවි. ඊටම සුවිශේෂී අවස්ථාවක් වේවි. ඒ විශේෂයෙන්ම අපි මේ උත්තරීතර ධර්ම කරුණු විවරණය කළ අද සාකච්ඡා මණ්ඩපයේට වැඩම කොට වදාළ ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිතු හඳුරන් වහන්සේට අපි විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කර සිටිනවා. ඒ වගේම අද ධම්සභා මණ්ඩපයේ දායකත්වයෙන් කටයුතු කරනවා කලපලුවාවේ පදිංචි නන්දා වික්‍රමරත්න මහත්මිය, තිලකා හෙට්ටිආරච්චි මහත්මිය, රෝහිත ජයසූරිය මහත්මයා කියන පින්වතුන් විසින් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. ඇමරිකාවේ අධ්‍යාපනය ලබන අසේල විරාජ් රණසිංහ මහත්මයාට, රෝෂිනී ජයසූරිය මහත්මිය, සිතාරා සෙනුලී කියන මේ පින්වත් සියලු දෙනාටම ආශිර්වාද කිරීමට විශේෂයෙන්ම අප්‍රේල් මාස 6 වෙනි දින සහ 25 වන දිනයට ඒකින දිනයන්හි ජන්මදිනය සිහිපත් වන ඒ දිනවරුන්ට ආශිර්වාද කිරීමටත් බලාපොරොත්තු වෙනවා. සඳහන් කළ පරිදි ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන ඒ පින්වත් සියලු දෙනාටම තුනුරුවන්ගේ සරණින් දුක් නිරෝගී සුවය සියලු යහපත සැලසේවා. දායකත්වයෙන් කටයුතු කරන පින්වත් හැමටත් ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන හැමටත් මේ උත්තරීතර වැඩසටහනට සහ සම්බන්ධ වන සෑම දෙනාටත් සදේවක ලෝකයාටත් මේ කුසල් බලයෙන් සියලු යහපත, සිත ශාන්තිය, අභිවෘද්ධියම සැලසේවා. සත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. ඊ타මත්ම ඉක්මනින් මේ සිත් සතන් තුළ තියෙන කෙලෙස් මලයන් දුරු කරගෙන ලෞතර නිර්වාණ ශාන්තියෙන් සැනසෙන්නට මේ පින් හේතු වාසනා පාරමී වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.